ආයුබෝවන් දයාබර දුවේ පුතේ. අද අපි ආරම්භ කරන්නට යන්නේ මේ ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර කියන මාතෘකාව. පුතේ ඔයාලා දන්නවා විෂය නිර්දේශය ඇතුලේ බල ක්ෂේත්‍ර කියන මාතෘකාව ඇතුලේ ප්‍රධාන කොටස් තුනක් තියෙනවා. එකක් තමයි ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර, අනිත් එක තමයි විද්‍යුත් ක්ෂේත්‍ර, අනිත් එක තමයි පුතේ චුම්බක ක්ෂේත්‍ර කියන්නේ. ඉතින් මේකෙදි ගුරුත්වාකර්ෂණ හා විද්‍යුත් ක්ෂේත්‍ර කියලා කියන්නේ බොහෝ දුරට නිකන් එකම විදිහට හැසිරෙන මාතෘකා දෙකක්. ඒකෙනුත් පොඩිම මාතෘකාව තමයි ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර. ඉතින් මේ මාතෘකාවේදී පුතේ සාමාන්‍ය නිර්දේශය ඇතුළත කාලච්ඡේද 12ක විතර වගේ කාලයක් ඔයාලට මේ මාතෘකාව සම්බන්ධව වෙන් කරලා තියෙනවා. ඒ වගේම විභාගෙදී සාමාන්‍යයෙන් ක්ෂේත්‍ර වලින් රචනා ප්‍රශ්නයක් ඔයාලා දන්නවා පුතේ අනිවාර්යෙන්ම එනවා. ඒ රචනා ප්‍රශ්නය ගුරුත්ව ක්ෂේත්‍ර වලින් හෝ විද්‍යුත් ක්ෂේත්‍ර වලින් හෝ චුම්බක ක්ෂේත්‍ර වලින් තමයි එන්නේ. ඉතින් ඒ කියන්නේ සාමාන්‍යයෙන් රචනා ප්‍රශ්නයක් එන්න ලොකු chance එකක් තියෙන ඒ පාඩමක්. ක්ෂේත්‍ර පාඩමෙන් නම් අනිවාර්යෙන් එකක් එනවා. ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර වලින් ඉතින් එතනින් තුනෙන් එකක chance එකක් තියෙනවා පුතේ. හරි. ඒ වගේම MCQs ගත්තාම සාමාන්‍යයෙන් MCQ එකක් හෝ දෙකක් හෝ සමහර අවුරුදු වල පුතේ MCQ 3ක් 4ක් ආපු 3ක් විතර ආපු අවස්ථාත් තියෙනවා. ඒ වගේම තවත් ගණන් හදන්න ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර පාඩම උදව් වන අවස්ථාත් තියෙනවා පුතේ. ඉතින් ඒ වගේම තමයි මට කියන්න තියෙන්නේ ඔබට විද්‍යුත් ක්ෂේත්‍ර කියන මාතෘකාව ලස්සනට ගොඩ දාගන්න අවශ්‍ය නම් ඔබට කරන්න පුළුවන් දෙයක් තමයි මෙන්න මේ ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර මාතෘකාව හොඳින් අවබෝධ කරගන්න එක. හරි. ඉතින් එහෙමනම් ඔබ ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර මාතෘකාව හොඳින් අවබෝධ කරගන්න. ඒ අවබෝධ කරගෙන එතකොට ඔබට විද්‍යුත් ක්ෂේත්‍ර මාතෘකාව කියන අපේ ඊළඟ මාතෘකාවත් ඉගෙන ගන්න එක ලේසි වෙයි. ඒ වගේම මට මේ කතාවත් කියන්න තියෙනවා පුතේ. මේ ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර මාතෘකාව අපේ යාන්ත්‍ර විද්‍යාව මාතෘකාව වගේ ගොඩාක් අපිට තර්කානුකූලව ඉගෙන ගන්න තියෙන දේවල් ගතිය ගොඩාක් අඩුයි. මේකෙදි පුතේ අපි යම් ෆෝමැට් එකක් ඇතුලේ වැඩ කටයුතු කර ගැනීමක් තියෙන්නේ. ඉතින් ඒ ෆෝමැට් එක හරියට දාගත්ත ළමයෙකුට ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර පාඩමේ වරදින්න තියෙන්නේ පුතේ සුළු කිරීම විතරයි. හරි. නමුත් ඒ ෆෝමැට් එක ඔබට හරියට නැත්නම් ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර පාඩම හරි ඔබට තේරෙන්නේ නැහැ. ඒ කියන්නේ මේක හරියට සරලව මේ පාඩම හරියට ෆලෝ කරපු කෙනෙකුට සුපිරියටම තේරෙන පාඩමක්. ඒ වුණාට මේ පාඩම හරියට තියරි දන්නේ නැති කෙනෙකුට පුතේ මේ පාඩම ගොඩක් අමාරු පාඩමක්. තේරුණා නේද පුතේ කතාව? හරි. ඉතින් එතකොට මෙන්න මේකයි මට දැන් කියන්න තියෙන්නේ පුතේ මෙහෙම කතාවක්. ඇත්ත කතාව අපි මේ ඉගෙන ගන්න ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර ආකෘතිය දී අපි ප්‍රධාන නියමයක් ඉගෙන ගන්නවා නිව්ටන්ගේ සාර ගුරුත්වාකර්ෂණ නියමය කියලා එකක්. ඉතින් ඕකෙන් තමයි පුතේ අපි ගුරුත්වාකර්ෂණ බලය පැහැදිලි කරන්නේ. නමුත් ඇත්ත කතාව දැන් ඉතින් ඔය නියමයට වඩාත්ම පිළිගන්නේ පුතේ අයින්ස්ටයින් විසින් අර ග්‍රැවිටේෂන්ස් කියන ක්වොන්ටම භාවිතයෙන් ගුරුත්වාකර්ෂණ බලය ඇති වෙනවා. එහෙම නැත්නම් ගුරුත්වාකර්ෂණ තරංග ගැන කතා කරන වාදය මෑතකදී තමයි පුතේ අයින්ස්ටයින්ගේ ඉදිරිපත් කරපු කල්පිතය. හරි. එහෙම නැත්නම් ඒ නියමයන් ටික ඇත්තයි කියන එක පුතේ නවීන විද්‍යාවේදී තහවුරු කරගත්තේ පරීක්ෂණාත්මකව. ඉතින් ලංකාවේ විෂය නිර්දේශයට ඉදිරිපත් වෙද්දී බය වෙන්න එපා පුතේ මේ ඔයාලගේ දරුවොත් ඒ ලෙවල් කරයි. හරි ඉතින් මට කියන්න තියෙන සරලව මේ පාඩම දැන් ඔබ හරි මේ උගන්වන නිව්ටන්ගේ සාර ගුරුත්වාකර්ෂණ නියමය ඇසුරෙන් මේ ගොඩනැගෙන මෙන්න මේ පාඩම පුතේ ඔබ සරලව හරි ටිකක් ඔළුවට දාගන්න උත්සාහ කරන්න. කිසිම ගැටලුවක් නැතුව එතකොට විභාගයේ ලකුණු ටික ලබා ගන්නට පුළුවන්. හරි එහෙමනම් ලියා ගන්නකො මාතෘකාව ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර කියලා. හරි. ඕකේ. එහෙමනම් ලියාගමු ඒකෙත් මාතෘකාව. හරි අපි ඔන්න මෙහෙම ලියමුකෝ. පෘථුවිය ආසන්නයේ නිදහස් කළ වස්තුවක් පෘථුවිය දිශාවට ආකර්ෂණය වේ. මෙලෙස යම් අවකාශයක නිදහස් කළ වස්තුවක් මත ස්කන්ධය නිසා බලයක් ඇති වේ නම් කියන්නේ ආරෝපණයක් ගැන එහෙම නෙමෙයි මම මේ කතා කරන්නේ ස්කන්ධයක් නිසා බලයක් ඇති වේ නම් මෙය
ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍රයක් ලෙස හඳුන්වයි. හරි. පුතේ ඒ කියන්නේ දැන් පෘථුවිය ළඟ විතරක් නිදහස් කරොත් නෙමෙයි. දැන් උදාහරණයක් විදිහට හඳ ළඟට ගිහිල්ලා පුතේ හඳට ගිහිල්ලා උඩ පැන්නොත් පෘථුවියට වැටෙන්නේ නැහනේ. හඳටනේ වැටෙන්නේ. අන්න ඒ වගේ අඟහරු ළඟදී පුතේ උඩ පැන්නොත් අඟහරුට වැටෙන්නේ. බ්‍රහස්පති ළඟදී උඩ පැන්නොත් බ්‍රහස්පතිට වැටෙන්නේ. එහෙනම් පුතේ ඇත්තම කතාව මෙතනදී ගුරුත්වාකර්ෂණය කියනවට වඩා හොඳ ස්කන්ධ ආකර්ෂණ. අපි ගුරුත්වය කියන වචනේ සාමාන්‍යයෙන් හඳුන්වන්නේ පුතේ සිංහල භාෂාවේදී මම හිතන විදිහට මේ පොළොවට කියන එක. එහෙනම් මේකෙදී අපි කතා කරන්නේ මේ පොළොවට තියෙන ආකර්ෂණයකුත් නෙවෙයි. සූර්යයාට තියෙන ආකර්ෂණයක්. බ්‍රහස්පතිට තියෙන ආකර්ෂණයක්. හරි. අන්න ඒ වගේ ඕනෑම ස්කන්ධයක් ළඟට ආකර්ෂණයක් ඇති වෙන්න පුළුවන්. එහෙනම් ඔබ බස් වලට එකට ගිහිල්ලා පුතේ ඔබ කැමති කෙනෙක් ළඟට වෙලා බලාගෙන ඉන්න එපා ටිකක් වෙලා හරි මං එයා දිහාවට ආකර්ෂණය වෙයි කියලා. එහෙම සාමාන්‍යයෙන් ආකර්ෂණය වෙන්නේ නැහැ. ඉතින් වෙනම සම්බන්ධතා තියෙන අය වෙනම ආකර්ෂණය වෙනවා ඇති. ඒක වෙනම කතාවක්. හරි පුතේ මෙතනදී සරලව සිද්ධ වෙන්නේ දැන් ඔබයි ඔබ ළඟ ඉන්න කෙනෙකුයි අතර පුතේ මේක අහගෙන ඉන්න ගමන් එකිනෙකට ආකර්ෂණය වෙනවා නම් ඒක එතන තියෙන වෙනම ප්‍රශ්නයක්. මොකද පුතේ සාමාන්‍යයෙන් අපි මේ කතා කරන මේ ගුරුත්වාකර්ෂණය ඇත්තම හරිම නම ස්කන්ධ ආකර්ෂණය. නමුත් ඔයාලට පුරුදු ගුරුත්වාකර්ෂණය නිසා මම මේක දිගටම කතා කරන්නම් පුතේ ඒ විදිහට. හරි සාමාන්‍යයෙන් ප්‍රායෝගික වස්තු දෙකක් අතර තියෙන ගුරුත්වාකර්ෂණය පුතේ ගොඩාක් අඩු වගයක්. එහෙනම් ලොකු වගයක් වෙන්න නම් පුතේ ඉතා විශාල ස්කන්ධ වෙන්න ඕන. දැන් උදාහරණයක් සූර්යයි පෘථුවියයි ගත්තාම දෙන්නම විශාල ස්කන්ධ. හරි හඳයි පෘථුවියයි ගත්තොත් දෙන්නම විශාල ස්කන්ධ. මමයි පෘථුවියයි ගත්තොත් මම කුඩා ස්කන්ධයක් වුණාට පුතේ පෘථුවිය කියන්නේ විශාල ස්කන්ධයක්. හැබැයි මමයි ඔබයි ගත්තොත් පුතේ අපි දෙන්නම කුඩා ස්කන්ධ නිසා අපි දෙන්න අතර මහා ලොකු ආකර්ෂණයක් ඇති වෙන්නේ නැහැ. එහෙමනම් ඔබ සරලව හිතන්න ගුරුත්වාකර්ෂණයක් එහෙම නැත්නම් ස්කන්ධ ආකර්ෂණයක් ඇති වෙන්න නම් දෙන්නම ටිකක් සැලකිය යුතු ලොකු වගයක් වෙන්න ඕනේ. හරි මේ වගේ ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍රයක් අපි හඳුන්වනවා සංස්ථිතික ශේෂ්ත්‍රයක් කියන එක පුතේ. මොකද්ද මේ සංස්ථිතික ශේෂ්ත්‍රයක් කියන්නේ කියන එක අපි ඉස්සරහට පුතේ අද දවසේදී කතා බහ කරමු. හරි එහෙමනම් මම දැන් මෙහෙම කියනවා පුතේ. හරි දැන් අපි එහෙමනම් ස්කන්ධයක් මත බලයක් ඇති වෙනවා නම් අපි හඳුන්වනවා පුතේ ඒක මොකද්ද ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍රයක් කියලා. දැන් ඔය ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍රය ඇතිවීම පිළිබඳව මුලින්ම පැහැදිලි කරපු කෙනා තමයි නිව්ටන්. හරි අන්නේ නිව්ටන් විසින් ඉදිරිපත් කරන නියමය තමයි නිව්ටන්ගේ සාර්ව ගුරුත්වාකර්ෂණ නියමය. මාතෘකාව ලියා ගන්න. නිව්ටන්ගේ සාර්ව ගුරුත්වාකර්ෂණ නියමය. ඕකේ. පුතේ මේ නියමයෙන් නිව්ටන් කියන්නේ මෙන්න මේ වගේ දෙයක් පුතේ. මෙතන ලක්ෂාකාර ස්කන්ධයක් තියෙනවා m1 කියලා. ඒ වගේම මෙතන තවත් ලක්ෂාකාර ස්කන්ධයක් තියෙනවා m2 කියලා. එහෙනම් එක ලක්ෂාකාර ස්කන්ධයක් m1යි තවත් ලක්ෂාකාර ස්කන්ධයක් තියෙනවා m2යි කියලා. ඉතින් අන්න නිව්ටන්ට පරීක්ෂණාත්මකව තේරුණා මේ ඕනෑම ස්කන්ධ දෙකක් අතර ඇති වෙනවා ආකර්ෂණ බලයක්. සරලව කිව්වොත් ඔයාලා පොඩි කාලේ ඉගෙන ගත්තේ ධනයි ඍණයි ආකර්ෂණය වෙනවා ධනයි විකර්ෂණය වෙනවා කියලා. අන්න ඒ වගේ අපිට ප්‍රායෝගිකව තේරුනේ නැති වුණත් ඕනෑම ස්කන්ධ දෙකක් අතර ඇති වෙනවලු ආකර්ෂණ බලයක්. අන්නේ ආකර්ෂණ බලය පුතේ බලයක් කිව්වහම අපි දන්නවා බලයක් ලකුණු කරන ක්‍රියා ලක්ෂයක් ක්‍රියා රේඛාවක් එහෙම තියෙනවනේ පුතේ. මේ ලක්ෂාකාර ස්කන්ධ දෙක යා කරන රේඛාව තියෙනවනේ පුතේ. අන්නේ රේඛාවේ තමයි මම මේ බලය ලකුණු කරන්නේ. F කියලා ලකුණු කරනවා. මම මෙයාව F1 කියලා ලකුණු කරනවා. මෙයාව F2 කියලා ලකුණු කරනවා. ඇත්තටම තව ටික වෙලාවකින් තේරෙයි ඔයාලට පුතේ මේ දෙන්න විශාලත්වයෙන් සමානයි කියලා. පුතේ නිව්ටන් කියනවා මෙන්න මේ ආකර්ෂණ බලය අනුලෝමව සමානුපාතිකයි කියලා ස්කන්ධ දෙකේ ගුණිතයට ස්කන්ධයට නෙමෙයි පුතේ ස්කන්ධ දෙකේ ගුණිතයට. දැන් උදාහරණයක් පෘථුවියයි මමයි ගැන කතා බහ කරනවා නම් පෘථුවිය නම් මේ මම නම් පුතේ මගේ ස්කන්ධය අඩු වුණත් අපි දෙන්නගේ ගුණිතය සාපේක්ෂව වැඩි යගයක්. එහෙනම් ස්කන්ධ දෙකේ ගුණිතයට අනුලෝමව සමානුපාතිකයි. ඒ වගේම අපිට කියන්න පුළුවන් මේ දෙන්න අතර දුරේ වර්ගයටත් පුතේ ප්‍රතිලෝමව සමානුපාතික වෙලා. දුරේ වර්ගයට ප්‍රතිලෝමව තමයි සමානුපාතික වෙන්නේ. මේවට අපි තව ටිකකින් කියනවා ප්‍රතිලෝම වර්ග නියමය පිළිපදිනවයි කියලා. එහෙමනම් මම මේක මේ විදිහට ලියා ගන්නවා m1 m2 බෙදීම r වර්ගය කියලා. පුතේ සමානුපාතිකත්වයට අපි නියතයක් දාගන්නවා මෙන්න මෙහෙම.
හරි. එහෙනම් අපිට ලියා ගන්න පුළුවන් පුතේ ප්‍රකාශනය F සමානයි G m1 m2 බෙදීම r වර්ග. මේ G කියලා කියන්නේ සාර්වත්‍රික ගුරුත්වාකර්ෂණ නියතය. Universal Gravitational Constant එක කියන එක F සමානයි G m1 m2 බෙදීම r වර්ගය. F සමානයි G m1 m2 බෙදීම r වර්ගය කියන එක. තේරුණා නේද පුතේ? මේ තියෙන්නේ ගුරුත්වාකර්ෂණ බලය. හරි. අපි මේක සටහන් කරගමු. ඔබ ටක් ගාලා මේ රූපය අඳින්න. ඕකේ ලියමුකෝ මෙහෙම ලක්ෂාකාර ස්කන්ධ දෙකක් අතර ඇතිවන ස්කන්ධ ආකර්ෂණ බලය F නම් අංක 1 එම බලය ස්කන්ධ දෙකේ ගුණිතයට අනුලෝමවත් අංක 2 එම බලය ස්කන්ධ දෙක අතර දුරෙහි වර්ගයට ප්‍රතිලෝමවත් සමානුපාතික වේ. හරි. එහෙමනම් මේ විදිහට ලියන්න F අනුලෝමව සමානුපාතිකයි m1 m2 ඒ වගේම F අනුලෝමව සමානුපාතිකයි 1 යට r වර්ගය. ඒකෙන් පුතේ මෙන්න මේ විදිහට ගන්න පුළුවන් F අනුලෝමව සමානුපාතිකයි m1 m2 බෙදීම r වර්ගය. ඊට පස්සේ F සමානයි මෙන්න අනුලෝම ලකුණ වෙනුවට නියතය දාගත්තා F සමානයි G m1 m2 බෙදීම r වර්ගය. F සමානයි G m1 m2 බෙදීම r වර්ගය. හරි. එහෙමනම් යටින් ලියා ගමු පුතේ වැදගත් කියලා. මේක සමීකරණය කොටු කරගන්න. වැදගත්. පළවෙනි කාරණය. ලියමු. මෙම බලය ස්කන්ධය මත නොව ස්කන්ධ දෙකේ ගුණිතය මත රඳා පවතී. හරි. ඉතින් එතකොට හිතන්නකෝ පුතේ එකක් 100යි අනිත් එක 1යි කියලා. එතකොට ගුණිතය වෙන්නේ 100යි. 100 එක්කනටත් ගුණිතය 100 වරක් 100යි. එක එක්කනටත් ගුණිතය 100 වරක් 100යි. එහෙනම් දෙන්නටම ගුණිතය සමානයි. හරි. ගුණිතය සමානයි. එහෙනම් ගුණිතය මත රඳා පවතී. එහෙනම් අපිට කියන්න පුළුවන් දෙදෙනාටම බලය විශාලත්වයෙන් සමාන වේ. දෙදෙනාටම බලය විශාලත්වයෙන් සමාන වේ. හරි. පුතේ කවුරු හරි තර්කානුකූලව පුතේ ඔක MCQ එකකට આવොත් බලය සමාන වේ කියලා. බලය සමාන වේ කිව්වොත් වැරදි නේද? මොකද මෙයාගේ බලය මේ පැත්තට මෙයාගේ බලය මේ පැත්තට. තේරුණාද? බලය විශාලත්වයෙන් සමාන දිශාවෙන් බලය ප්‍රතිවිරුද්ධයි. හරිද? ඊට පස්සේ පුතේ ඊළඟට ලියමු මෙම බලය අන්‍යෝන්‍ය වේ. හරි. ලියා ගන්න බැයි නම් පොඩි ප්‍රශ්නයක් ඉතින් තියෙනවා. ඉතින් මම ওই වචනේ පුතේ බෝඩ් එකේ ලියලා ඔයාලා වෙච්චරම අව탁සීරුවට ලක් කරන්නේ නැහැ පුතේ. බලය අන්‍යෝන්‍ය වේ කියලා ලියා ගන්න. හරි. බලය අන්‍යෝන්‍යයි. මොකද මේ බලය අන්‍යෝන්‍යයි කියලා කියන්නේ පුතේ මේවා එකිනෙකා අතර ඇති වෙන්නේ. එකිනෙකා අතර ඇති වෙනවා දෙදෙනාටම මේක සමානව ඇති වෙනවා. අපි දැන් ඒක කලිනුත් කිව්වා පුතේ. බලය අන්‍යෝන්‍ය වේ. හරි. ඊට පස්සේ ඊළඟ තරු ලකුණ මේ නියමයේ පුතේ අපි පාවිච්චි කරන්න පුළුවන් හරිම දේ තමයි ලක්ෂාකාර ස්කන්ධවලට. හරි ලක්ෂාකාර ස්කන්ධවලට. ඇත්ත කතාව පුතේ හිතන්නකෝ වෙන මොකක් හරි හැඩතලයක් තිබිලා මේ ඒ හැඩතලයේදී ඒ හැඩතල දෙකේ ගුරුත්ව කේන්ද්‍ර දෙක අතර දුර එහෙම මෙතෙන් ආදේශ කරලා r වෙනුවට හැදුවොත් ඒක වැරදි. එහෙනම් මේක දාන්න පුළුවන් ලක්ෂාකාර ස්කන්ධවලට විතරයි. හරිද? එතකොට ලක්ෂාකාර ස්කන්ධවලට ආදේශ කරද්දී ඒ ලක්ෂය කියන එකේ ස්කන්ධ ව්‍යාප්තියම තියෙනවනේ ගෝලයකට. ඕනේ නම් ඒකාකාර ගෝලයකට භාවිතා කරන්නත් පුළුවන් පුතේ.
හරි ඒකාකාර ගෝලයකට ස්කන්ධ ව්‍යාප්තිය ඒකාකාර වෙන ගෝලයකට අපි භාවිතා කරන්න පුළුවන්. මේක හරියම වෙන්නේ ලක්ෂාකාර ගෝල ස්කන්ධයකට ගෝලයකට උනත් භාවිතා කරන්න පුළුවන්. හැබැයි ගෝලවල භාවිතා කරනවා නම් මේකේ අපි ආර් විදියට සලකන්නේ ගෝලවල ගුරුත්ව කේන්ද්‍ර අතර දුර. එහෙම නැතුව පුතේ වෙනත් හැඩති වස්තුවක් තියෙනවා නම් හරි ඒ වස්තුවේ ගුරුත්ව කේන්ද්‍ර දෙක අතර දුර කියන එකට පුතේ අපිට ගන්න බෑ. එතකොට අපි වෙනත් හැඩති වස්තුවක් තියෙනවා නම් ඒවයේ ගණන් අපි ඉස්සරහට හදනවා. අපි කතා කරන්නේ වස්තුව කඩන්න ඕන කුඩා ලක්ෂාකාර ස්කන්ධ වලට. එහෙම ලක්ෂාකාර ස්කන්ධ වලට කඩලා ඒව මත ඇතිවන ගුරුත්වාකර්ෂණ බලයන් වෙන වෙනම අරගෙන ඒවා එකතු කරලා තමයි පුතේ වගේ සංප්‍රයුක්තය අරගෙන තමයි හරි ගුරුත්වාකර්ෂණ බලය හොයන්නේ. හරි ඒ කතාව අපි පොඩ්ඩක් සරලව ලියාගමු. මෙහෙම ලක්ෂාකාර ස්කන්ධ වලට භාවිතා කළ හැක කරනු ලබයි. ලක්ෂාකාර ස්කන්ධ වලට භාවිතා කරනු ලබයි. හරිද? ඒත් එක්කම වරහන් ඇතුලේ ලියා ගන්න මෙහි ස්කන්ධය ඒකාකාර ව්‍යාප්තව පවතින ගෝලාකාරමය ස්කන්ධ දෙකක් නම් භාවිතා කිරීමද නිවැරදිය. හරිද? ඊට පස්සේ ආයෙ පල්ලෙන් වෙන වරහන් වහලා පල්ලෙන් තරු ලකුණක් දාලා ලියා ගන්න. R කියන එක ස්කන්ධ දෙක අතර පවතින දුර. ස්කන්ධ දෙක අතර පවතින දුර. ඒකේ වරහන් ඇතුලේ එහෙමනම් ලියන්න ගෝල දෙකකට යොදන්නේ නම් ගෝල දෙකේ ගුරුත්ව කේන්ද්‍ර අතර දුර. හරි එකත් වරහන් වහලා ඊළඟට තරුවක් දාලා ලියා ගන්න වෙනත් හැඩති වස්තුන් වලට යොදන්නේ නම් මම නිකන් සරල උදාහරණයක් කිව්වොත් පුතේ මෙන්න මෙහෙම දණ්ඩක් තියෙනවා මෙන්න මෙහෙම ස්කන්ධයක් තියෙනවා. දැන් මේකේ ගුරුත්ව කේන්ද්‍රය මෙතනනේ තියෙන්නේ පුතේ. එතකොට මේ දෙන්නගේ දුර ආදේශ කරොත් මේක වැරදි පුතේ. තේරුණා දෙක මම ගණන් වලදීත් පැහැදිලි කරන්නම්. වෙනත් හැඩති වස්තුන් වලට යොදන්නේ නම් ඒවායේ ගුරුත්ව කේන්ද්‍ර අතර දුර යෙදීම වැරදිය. එවැනි අවස්ථාවක වස්තුව වෙන වෙනම අංශුන් වලට කඩා දුර ආදේශ කිරීම සිදු කළ යුතුය. පසුව ලැබෙන බලයන්ගේ සංප්‍රයුක්තය ගත යුතුය. පසුව ලැබෙන බලයන්ගේ සංප්‍රයුක්තය ගත යුතුය. හරි නේද? එහෙනම් ඒ ගැන අහන්න පුළුවන් හැම පැත්තක්ම අපි කතා බහ කරා. ඊට පස්සේ ඊළඟට අපි කතා කරමු බලය දැන් අපි කියව විශාලත්වයෙන් සමානයි. ඊළඟට ලියමු මෙම බලය ලකුණු කළ යුත්තේ ස්කන්ධ දෙක යා කරන රේඛාවේය. ස්කන්ධ දෙක යා කරන රේඛාවේ එකිනෙක දෙසටය. දැන් ලක්ෂ දෙකක් කිව්වොත් නම් ඉතින් ලක්ෂය මතම තමයි බලය ලකුණු කරන්නේ. ගෝලයක් මත නම් ගෝල දෙකේ ගුරුත්ව කේන්ද්‍ර වල තමයි පුතේ. ඒ කියන්නේ ස්කන්ධ කේන්ද්‍ර. අතරම ගුරුත්ව කේන්ද්‍ර කියනකට වඩා ස්කන්ධ කේන්ද්‍රය ඒ කියන්නේ හරි මැද වල දෙකේ තමයි පුතේ එකිනෙකා දෙසට තමයි ලකුණු කරන්නේ. හරි. පුතේ ඊළඟට මේකෙදි විකර්ෂණ බල නොපවතී. විකර්ෂණ බල නොපවතී. සර් ඉතින් ඇයි මේ නොපවතින ඒවා කියන්නේ? මම කියවනේ මේක විද්‍යුත් ශාස්ත්‍රයත් එක්ක සංසන්දනය කරලා ඉගෙන ගන්න තරමට හොඳයි කියලා. විද්‍යුත් ශාස්ත්‍රවලදී පුතේ විකර්ෂණ බල පවතිනවා. මේකෙදි විකර්ෂණ බල නොපවතී. ඊට පස්සේ මේකෙදි දැන් පුතේ මේ බලය රඳා පවතින සාධක මෙන්න මේ දෙන්නගේ ගුණිතයයි මේ දුරයිනේ පුතේ. මෙයා G. G ගේ ඒකක ජීව ඉස්සරම G කියලා ලියලා සාර්ව ගුරුත්වාකර්ෂණ නියතය. සාර්ව ගුරුත්වාකර්ෂණ නියතය මේ බලන්න G ගේ ඒකක ගැන කතා කරොත් නිව්ටන්
වර්ග මීටර් මේ ව්‍යුත්පන්න ඒකක වලින් අපි අරගත්තා. හරි නිව්ටනුත් දාලා ඕන්න නිව්ටන් වෙනුවට kgms ඍණ 2 ආදේශ කරලා මේක ගන්නත් පුළුවන්. ඒ වගේම පුතේ ඔයාලට මේකෙන් මාන හොයා ගන්නත් පුළුවන්. හරි මාන හොයා ගන්නත් පුළුවන්. ඒ වගේම පුතේ මෙයාගේ අගය. හරි මෙයාගේ අගය පුතේ ගොඩාක් කුඩා අගයක්. ඉතින් එතකොට ඔයාට තේරෙනවා ඔයා කිලෝ 70යි ළඟ එක්කනා කිලෝ 70යි දෙන්න අතර දුර මීටරයයි කියලා ඉන්න ගෝල දෙකක් අල බෝල දෙකක් කියලා හිතන්න කිලෝ 70 අල බෝල දෙකක්. හරි එහෙනම් මේ දෙන්න මීටරයක් දුරින් ඉදිද්දි මේ ඇතිවන බලය පුතේ ඊටාම ගොඩක් කුඩා අගයක්. හරි G සාර්ව ගුරුත්වාකර්ෂණ නියත ඒකක ලිව්වා මාන ලිව්වා අගයන් නම් පාඩම් කරගන්න එපා. ඔය තියෙනවා පුතේ 6.6 වැඩි කිරීම දාගෙන මේමයි කියලා. ඕකේ අගයේ ටියුට් එකේ වලට තියෙනවා. මේක ඊටාම කුඩා අගයක් පුතේ. ඊටාම කුඩා අගයක් නම් මේ වගේ මේ මීටරයක් දුරින් ඉන්න කිලෝ 70 බෝල දෙකක් අතර ඇතිවන පුතේ බලය නොසලකිය හැකි තරම් කුඩායි. හැබැයි පෘථුවිය ලොකු හින්දා මෙතෙන්න ලොකු ස්කන්ධයක් ආදේශ කරපුවම බලය ලොකු වගේක් වෙනවා. හරි G ඊටා කුඩා අගයකි මේක විශ්වය පුරාවට නියතයක් සාර්ව නියතයක්. අර වායු වලදී ඔයාලා සර්ව වායු නියතය ඉගෙන ගන්නවා වගේ මේකත් පුතේ සාර්ව නියතයක්. විශ්වය ඕන තැනකට නියතයි. ඒක වැදගත්කම තමයි පුතේ. ඒ කියන්නේ දැන් මේ ස්කන්ධ දෙක අතර වතුර තියෙනවද? ස්කන්ධ දෙක අතර වාතය තියෙනවද? ස්කන්ධ දෙක අතර මොනවද නැද්ද කියන එක මත මෙයා රඳා පවතින්නේ නැහැ. එහෙනම් ස්කන්ධ අතර පවතින මාධ්‍ය මත මෙය රඳා නොපවතී. මාධ්‍ය මත මෙය රඳා නොපවතී. හරි එහෙනම් සර් ඇයි ඒ රඳා නොපවතින එක සර් ස්ට්‍රෙස් කරේ කියලා මම අහුවොත් පුතේ අපි මේ විදිහටම විද්‍යුත් ක්ෂේත්‍රවලදී බලයක් ගැන කතා කරනවා. එයා මාධ්‍ය මත රඳා පවතිනවා. හරි ඉතින් මම කියන්නේ පුතේ දැන් ඔබ ටක් ගාලා මේ නියමය ඉගෙන ගත්තාම මේ අද මේ පාඩම ඉගෙන ගත්තාම පස්සේ ඔබ ටක් ගාලා මේකෙන් සමරියක් ගහන්න. සමරියක් ගහගෙන ඒ සමරියේ තියෙන පොයින්ට්ස් ටික ටක් ගාලා පුතේ ඔළුවේ තියාගන්න. ඒක ඉතාලම වැදගත් වෙනවා. මොකද පුතේ හරි එතකොට විභාගෙට දැන් මේ අයියලක් කළා මේ පාර විභාගෙට යන අය ඔය පාඩම සමහර වෙලාවට පුතේ මුළු ඔක්කොම පොත බලන්න යන ලොකු වෙලාවක් යනවා. නමුත් එයාලා හරියට සමරිය ගහලා තියෙන අය මේ මොකෝ වෙන්නේ පුතේ විනාඩියෙන් දෙකෙන් එයාලා මේ පාඩම බලලා ඉවර කරගන්නවා. සාමාන්‍ය විනාඩි 10ක් විතර යද්දි පුතේ මුළු පාඩම බලලා ඉවර කරගන්න පුළුවන් මේ ස්පෙෂල් පොයින්ට්ස් උත් එක්ක. ඒක නිසා අනිවාර්යෙන් සමරිය ගහ ගැනීම ඉතාම වැදගත්. හරි. එහෙනම් මේක තමයි පුතේ ගුරුත්වාකර්ෂණ බලය සඳහා අපිට ලබා ගන්න පුළුවන් ප්‍රකාශනය. ඕකේ. පුතේ නිබන්ධනයේ 26 වෙනි ප්‍රශ්නය කරන්න පුළුවන් සරලම ප්‍රශ්නයක්. ස්කන්ධ දෙකක් අතර දුර දෙගුණ කළහොත් ඒවා අතර ගුරුත්වාකර්ෂණ බලය වෙනස් වන සාධකය කියලා අහලා තියෙනවා. පුතේ එතනදී ඔබ සරලව මතක් කරගන්න ඕනේ සමීකරණය තමයි F සමානයි G m1 m2 බෙදීම r වර්ගය කියන එක. අන්න බලන්න දුර දෙගුණ වෙනවා. දුර දෙගුණ වෙනවයි කියලා කියන්නේ මෙතනදී අපි සරලව කියනවා පුතේ m1 ස්කන්ධ වෙනස් වෙලා නැහැ g කියන්නේ කොහොමත් නියතයක්. එහෙනම් අපිට සරලව ලියා ගන්න පුළුවන් f අනුලෝමව සමානුපාතිකයි 1යට r වර්ගය. අනුලෝමව සමානුපාතිකයි 1යට r වර්ගය. ඒ කියන්නේ ප්‍රතිලෝම සමානුපාතිකයි r වර්ගය. ඕකට අපි කියනවා පුතේ ප්‍රතිලෝම වර්ග නියමය පිළිපදිනවා කියලා. ඕන්නම් අර නෝට් එකේ f අනුලෝම සමානුපාතිකයි 1යට r වර්ගය කියලා ලියපු තැන අපි ඕන්නම් ලියමු ප්‍රතිලෝම වර්ග නියමය පිළිපදිනවා. හරි ප්‍රතිලෝම වර්ග නියමය පිළිපදිනවා. එහෙනම් දැන් බලන්න දුර දෙගුණයක් කරනවා. දුර දෙගුණයක් කරනවායි කියන්නේ r වර්ගය හින්දා 4 ගුණයක් වෙනවා. එතකොට r වර්ගය 4 ගුණයක් වෙනවයි කියලා කියන්නේ පුතේ එහෙමනම් බලයට සිද්ධ වෙන දේ තමයි 4න් එකක් වෙනවයි කියලා අපිට ගන්න පුළුවන්. එහෙනම් දුර වැඩි වෙන්න බලය අඩු වෙනවා. බලය 4න් එකක් වෙනවා කියන එක තමයි පුතේ අපිට ගන්න පුළුවන්. දැන් මේකෙදි අහන්නේ බලය නෙවෙයි පුතේ. බලය වෙනස් වන සාධකය. එහෙනම් බලය වෙනස් වන සාධකය කිව්වොත් සාධකය 4න් 1 කියලා උත්තරයක් තියෙනවා නම් පුතේ 4න් 1. නමුත් දැන් බලන්න 4න් 1 කියලා උත්තරයක් නැහැ. ඒ කියන්නේ වෙනස් වෙන සාධකය. 4 කියන එකනේ පුතේ බලය වෙනස් වෙන සාධකය. හරි. එහෙනම් අපිට 4යි කියන උත්තරේ ගන්නට හැකියාව තියෙනවා. ඕකේ. 24 වෙනි ගැටලුව ඒ කියන්නේ 2010 25 වෙනි ප්‍රශ්නය. පුතේ මේක මෙහෙමයි මීට කලින් අවුරුද්දක චෙක් කරලා තිබිච්ච ප්‍රශ්නයක්. ඒ කියන්නේ පුතේ මේ විභාගෙට ගියපු දරුවන්ට මේක එච්චරම ඒ අවුරුද්දේදී අමාරු ප්‍රශ්නයක් උනේ නැහැ. මෙන්න මේකේ තියෙනවා පුතේ දිගටම සමාන ස්කන්ධ තමයි තියෙන්නේ. හරි. දිගටම මෙහෙම සමාන ස්කන්ධ තියෙනවා. එකක මෙන්න මේ වගේ ස්කන්ධ තුනක් තියෙනවා. දෙවෙනි එකේ තියෙන්නේ ස්කන්ධ ටික මේ වගේ.
හරි. ඊට පස්සේ තුන්වෙනි එකේදී ගත්තොත් ඒත් මේ විදිහටම වෘතය තියෙනවා. එතකොට තියෙන්නේ ස්කන්ධ මෙන්න මේ වගේ. හරි. ඔන්න ඔය වගේ තමයි මේකේ ස්කන්ධ ව්‍යාප්තිය තියෙන්නේ. මේ ස්කන්ධ ව්‍යාප්තියේදී අපෙන් අහනවා මෙන්න මේ බලයන්ගේ විශාලත්වය. මේක A රූප සටහන, මේක B රූප සටහන, මේක C රූප සටහන. මෙන්න මෙයාගේ ස්කන්ධය මත ඇති වෙන සංප්‍රයුක්ත බලය ගැන තමයි අපි කතා බහ කරන්නට යන්නේ. ඉතින් පුතේ අපි මේක මෙහෙම හිතමු. දැන් බලාගන්න. මේ ස්කන්ධ දෙක මේ ස්කන්ධ ඕනෑම ස්කන්ධ දැන් මෙයා මත බලයක් නැති වෙද්දි බලපාන්නේ පුතේ ස්කන්ධ දෙකේ ගුණිතයයි දුරයිනේ. දුර කියන්නේ දුරේ වර්ගයනේ. හරි. දැන් බලන්න මේ හැම රූප සටහනකම ස්කන්ධ එකමයි. ඒ වගේම මේ හැම රූප සටහනකම පුතේ දුරත් එකමයි. මෙයත් එක්ක තියෙන දුරත් එකමයි. එහෙමනම් මම සරලව ගත්තොත් මෙයාගේ තියෙන බලය F කියලා මම ලකුණු කරොත් mm සහ R මත තමයි යා රඳා පවතින්නේ. ඒක මෙයාටත් ඒකමයි. එහෙනම් මෙයාටත් පුතේ මම F කියලා ගන්නවා. මෙයාටත් මම F කියලා ගන්නවා. දැන් යම් දරුවෙක් මේකේ බලය ගත්තාම F කියලා 3F කියලා ගන්නවා. වැරදීනේ තනිකර. වැරදි කියලා කියන්නේ හේතුව මේ බලයට මේ බලය පුතේ තනිකර කැපිලා යනවනේ. හරි එතකොට මේක නිකන් 3F කියලා එකතුව නෙමෙයි අපි ගන්න ඕනේ සංප්‍රයුක්තය. ඉතින් පුතේ මෙයාගේ සරලව සංප්‍රයුක්තය එන්නේ F කියලා. මෙයාට මෙයා කැපිලා යනවා. එතකොට මෙයා විතරයි ඉතිරි වෙන්නේ. F. එහෙනම් මෙයාගේ සංප්‍රයුක්තය F. හරි. එහෙනම් මට ලියා ගන්න පුළුවන් FA කියන එක නා සමානයි Fට. මේකෙදිත් පුතේ දැන් එහෙමනම් මෙයා F වෙනවා. මෙයා මෙහෙම තියනවා. මෙයා මෙහෙම තියනවා. මෙයා මෙහෙම වෙනවා. මෙයා මෙහෙම වෙනවා. මෙයා මෙහෙම වෙනවා. දැන් ඔබට සරලව ගත්තහම මේක තේරෙන දේ තමයි මෙතන සංප්‍රයුක්ත බලය F. මෙතන අනිවාර්යෙන් මෙයා තියනවා පුතේ. මෙයාගේ සිරස් සංරචකයට මෙයාගේ සිරස් සංරචකය කියන්නේ y දිශාව ඔස්සේ තියෙන සංරචකය කැපිලා යනවා. ඒ වුණාට තව x දිශාවේ සංරචක දෙකක් ඉතිරි වෙනවා. පුතේ මම මෙයාට θ කියලා ගත්තොත් මට එහෙනම් මෙයාගේ සංප්‍රයුක්ත බලය ලියා ගන්න පුළුවන් F ධන මේ පැත්තට F ධන මේකත් F මේකත් F. මොකද ඔක්කොම දුරවල් එකම දුරවල් එකම බලයවල්. එහෙනම් මම මේක ලියනවා F cos θ මේකත් F cos θ ඒ වගේ කෑලි දෙකක්. එහෙනම් මම සරලව සංප්‍රයුක්ත බලය ලියනවා F ධන F cos θ වතාවක් 2යි කියලා. F ධන F cos θ වතාවක් 2. ඒ කියන්නේ අනිවාර්යෙන් මේකට වඩා පුතේ B වල බලය වැඩි. ඒ වගේම ඔබ සරලව මේකට ඇල්ෆා කියලා දාගත්තොත් මෙයා කොහොමත් F තියෙනවනේ පුතේ. එහෙනම් මේකෙත් සිරස් සංරචක කැපිලා ඇත්තටම මෙහෙම දාන්න ඕනෙත් නෑ. මේව හිතෙන් ගොඩ නගා ගන්නත් පුළුවන්. හරි. එහෙනම් මම ලියනවා F cos alpha. F cos alpha ඒවත් දෙකක් තියෙනවා. හරි. එහෙමනම් අනිවාර්යෙන් මෙයා තමයි අඩුම එක්කන. FA තමයි අඩුම එක්කන. ඊට පස්සේ පුතේ ඔබ දන්නවා මෙතෙන්න වඩා මෙතන කෝණය වැඩි. කෝණය වැඩි කියන්නේ කොස්සගේ සාපේක්ෂව අඩුයි. හරි කොස්සගේ සාපේක්ෂව අඩුයි. ඒ වුණාට මෙයාට වඩා ලොකු හින්දා දැන් මම කියනවා එහෙමනම් පුතේ හරි මොකද Fට වඩා ලොකුයිනේ අනිවාර්යෙන්. තව කොස්සගෙන් පොඩ්ඩක් හරි එකතු වෙලා තියෙනවානේ. ඊට වඩා B ගේ බලය වැඩි. එහෙනම් B ගේ බලය වැඩි. ඒ වගේම Bට වඩා අපිට සරලව ගන්න පුළුවන් පුතේ මේ බලන්නකෝ ඇල්ෆා අගය අඩු වුණාට කොස්සගේ ඇල්ෆාගේ අගය අඩු වුණාට කොස්සගේ වැඩි පුතේ. ඒතර කොස්සගේ වැඩි තව Fටත් එකතු වෙන නිසා මෙතන වැඩිම බලයක් තියෙන්නේ මට සරලව ගන්න පුළුවන් C ගේ කියන එක. එහෙමනම් FAට වඩා B වැඩි Bට වඩා C වැඩි කියන උත්තරය මට ගන්න පුළුවන් සරලව පළවෙනි උත්තරය. ඕකේ. 23 වෙනි ගාන. පුතේ 23 වෙනි ගාන කියලා කියන්නේ විභාගයක අවසාන ප්‍රශ්නයක්. 2008 විතර වගේ විභාගයේ අවසාන ප්‍රශ්නයක්. ඉතින් මේක තමයි පුතේ ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍ර වලින් ටිකක් අහලා තියෙන මේ ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍ර වලින් නෙමෙයි පුතේ මේ ගුරුත්වාකර්ෂණ බලය සම්බන්ධව අහපු අමාරුම ප්‍රශ්නේ. හැබැයි ඉතින් මේක ගැන කියන්න තියෙන පුතේ ඒ අවුරුද්දේ ගොඩක් දරුවෝ මේ කාරණය ඒ වෙද්දි පුතේ ඔළුවට දාගෙන තිබෙන්නේ නැහැ.
හරි කට්ටිය ගොඩක් අය හිතාගෙන හිටියා ගුරුත්වාකර්ෂණ බලය හොයද්දී එයාලගේ ගුරුත්ව කේන්ද්‍ර අතර දුර. හරි ගුරුත්ව කේන්ද්‍ර අතර දුර ගත්තා නම් හරි කියලා. ඒක වැරදි කියන එක තමයි පුතේ මේකෙන් අපිට ලස්සනට ගම්මේ වෙන කාරණය. ඔබ සරලව හිතන්න මෙයා r දුරකින් මෙයක් තියෙනවා r දුරකින්. මෙතන වෘත්ත ඡාපයක් තියෙනවා. හරි මෙහෙම වෘත්ත ඡාපයක් තියෙනවා. ඉතින් එතකොට දැන් අපි මෙයත් r කියලා ගන්නවා. මෙයත් මෙන්න මේ විදිහට r කියලා ගන්නවා. දැන් අපිට කියලා තියෙනවා මේකේ කැපිටල් M වන ඒකාකාර ලෝහ දණ්ඩක් මෙතනක් තියෙනවා කැපිටල් M කියන ලෝහ දණ්ඩක් ඊට පස්සේ මෙයාගේ මැද තියෙනවා M කියලා ලක්ෂාකාර ස්කන්ධයක්. මෙතන M කියලා ලක්ෂාකාර ස්කන්ධයක් තියෙනවා. A හා B අතර තබා ඇත F A අණු M මත A මගින් නැති කරන ගුරුත්වාකර්ෂණ බලයයිලු M මත A මගින් නැති කරන ගුරුත්වාකර්ෂණ බලයයි ඊට පස්සේ මෙතන FB අණු M මත මේ M මත B මගින් නැතිවන ගුරුත්වාකර්ෂණ බලයයි කියලා කියනවා. මේ වගේ විශාලත්වයන් ගැන පුතේ අහන්නේ. හරි. මේක පුතේ දැන් සමහරක් දරුවෝ ඔය අවුරුද්දේ වරද්දාගත්තා මෙහෙම කියලා. අර මං අර ඉස්සෙල්ලා කිව්ව කතාව. මෙයාගේ ගුරුත්ව කේන්ද්‍රය මෙතන කියලා දැම්මා. මේ දුර r කියලා දාලා එයාලා හිතපු දේ තමයි f සමානයි gmmm බෙදීම r වර්ගය කියලා. පුතේ මම මෙහෙම කියනවා. මෙන්න මම සරලව ලියනවා මෙයා ලක්ෂාකාර ස්කන්ධයක් සිම්පල් m මෙයා මෙහෙම ලක්ෂයක් එහෙම නැත්නම් ගෝලයක් වගේ තිබිලා මේ දෙන්න අතර දුර r නම් කිසිම ප්‍රශ්නයක් නැහැ. අපේ නියමය භාවිතා කරන්න පුළුවන් අපේ ඔරිජිනල් අවස්ථාව. එහෙනම් එතෙන්න මම ලියා ගන්නවා ප්‍රකාශනය මේ මෙහෙම. මොකද්ද මම ලියා ගන්න ප්‍රකාශනය f සමානයි gmm බෙදීම r වර්ගය. f සමානයි gmm බෙදීම r වර්ගය. මේක තමයි භාවිතා කරන්න පුළුවන් ප්‍රකාශනය. හැබැයි පුතේ ඔබ දැන් හිතන්න මේක තමයි දැන් අපේ ප්‍රකාශනය. මෙතනදී දැන් එහෙම ලක්ෂාකාර ස්කන්ධ නෙවෙයි තියෙන්නේ. මේකෙදි බලන්නකො පුතේ එහෙනම් මං කරන දේ තමයි මේ මුදුව ලක්ෂාකාර ස්කන්ධ වලට කඩනවා. ඒ වගේම මේකෙදිත් මම ලක්ෂාකාර ස්කන්ධ වලට කඩනවා. හරි මේම ලක්ෂාකාර ස්කන්ධ වලට මම මෙහෙම කඩාගෙන ගියාපුවාම ඔබ දන්නවා මෙහෙම දැන් මේකේ බලයක් නැති වෙනවනේ පුතේ. මෙහෙම බලයක් නැති වෙනවනේ. මේ විදිහට මෙහෙම බලයක් නැති වුනහම මේ තියෙන හැම ලක්ෂාකාර ස්කන්ධයකටම පුතේ දුර ආර්ම තමයිනේ. මේ වෘත්ත ඡාපයක් විදිහට හදලා තියෙන්නේ. දුර ආර්ම තමයි සිම්පල් m තමයි මේ කැපිටල් M කඩපු කොටස් ටිකේ එකතුව ගත්තොත් ඒත් කැපිටල් M තමයි. හැබැයි ඔබ සරලව දන්නව පුතේ ඒ විදිහට අපිට එකතු කරන්න නම් මේ හදුන බල ටික එකම දිශාවේ තියෙන්න ඕනනේ. හිතන්නකෝ මේ හැදුන බල ටික මෙන්න මෙහෙම එකම දිශාවේ තියෙනවා නම් පුතේ මම මේ නියමය දාලා g නියතයි r වර්ග නියතයි සිම්පල් m නියතයි පුතේ. එතකොට මේ එක කුඩා ස්කන්ධ ගොඩකින් නම් මෙතන හැදිලා තියෙන්නේ පුතේ. ඒ ටික ඔක්කොම අපි එකතු කරගත්තාම අපිට ලැබෙන්නේ මෙන්න මේ ප්‍රකාශනයම තමයි. හැබැයි ඔබ එහෙම එකතු කරන්න නම් මේ බල ටික ඔක්කොම තියෙන්න ඕනේ පුතේ එකම දිශාවේ. නමුත් මෙතන තියෙන්නේ මේ බල එකිනෙකට ආනතව. එහෙනම් ඔබ සරලව දන්නවා මෙහෙම FF කියලා බල දෙකක් එකම දිශාවේ තිබුණොත් නම් මට සම්ප්‍රයුක්තය ලියා ගන්න පුළුවන් 2f කියලා. හැබැයි මම FF කියලා බල දෙක මෙහෙම ආනතව දැම්මොත් මට සම්ප්‍රයුක්තය ලියා ගන්න වෙන්නේ 2fට වඩා අඩු වගයක්. මොකද ආනත නිසා. අන්න ඔය කතාව තමයි මම කියන්නේ පුතේ. මේක මෙහෙම එකතැන ගෝලයක් විදිහට තිබ්බනම් ඒකේ හැදුන අංශු වල බලයන්ගේ එකතුව අපිට ගන්න පුළුවන් පුතේ
අර බලයටම සමානයි කියලා. නමුත් දැන් මේව පුතේ මේක මෙහෙම ව්‍යාප්ත වෙලා තියෙන නිසා මේකම ආනතවනේ තියෙන්නේ බල. එතකොට අනිවාර්යෙන් සංප්‍රයුක්තය අර එකතුවෙන් ලැබෙන ප්‍රකාශනයට සාපේක්ෂව අඩු වගේක්. ඒ වගේ එක මේ පැහැදිලි කරන්න පුළුවන්. මෙතන දෙකක් තිබ්බනම් 2f මේ වෙලාවේ දැන් 2f ට වඩා අඩු වගේක් කියලා. හරි. එහෙනම් දැන් මං කියනවා පුතේ අර මේ අගය GMM බෙදීම R වර්ගය කියන අගයට වඩා FB කියන්නේ සාපේක්ෂව අඩුයි. GMM බෙදීම R වර්ගයට සාපේක්ෂව මෙයාගෙන් ඇතිවන බලය තවත් අඩුයි. හරි. ඊට පස්සේ ඒකට සාපේක්ෂව මෙයා ගැන කතා බහ කරොත් අපි මෙයා ගැන කතා බහ කරොත් අර වගේමයි පුතේ දැන් මං ස්කන්ධ වලට කඩපුවාම පස්සේ මෙහෙම බලයත් පුතේ මේ එක එක ලක්ෂාකාර ස්කන්ධ වලින් ඇතිවන බලය පුතේ තියෙන්නේ මං කිව්වනේ තියරිය උගන්නද්දි පුතේ අදාළ ඒවා යා කරන රේඛාවේ කියලා. ඉතින් ඒක නිසා එහෙමනම් පුතේ මෙන්න මේ බලය ඇති වෙන්නේ යා කරන රේඛාවෙලුනේ. ඉතින් එතකොට මේව ආනත බල ටික. එහෙනම් ඒ ටිකෙත් සංප්‍රයුක්තය අනිවාර්යෙන් අර මෙතන කිව්ව තර්කයට අනුව අනිවාර්යෙන් අඩු වෙන්න ඕනේ. හැබැයි ඔබ අමතක කරන්න එපා. මොකක්ද මෙතනදී මේ අංශුවල දුර R උනාට මේ අංශුවලට තියෙන දුර R ටත් වඩා වැඩි අගයක්. එහෙනම් ඒ දුර R ටත් වඩා වැඩි අගයක් කියලා කියන්නේ පුතේ නම් බලය තවත් විශාලත්වය අඩු වෙනවා. එහෙනම් මෙයා බලය විශාලත්වය තවත් අඩු වෙනවයි කියලා කියන්නේ. එහෙනම් මට කියන්න පුළුවන් ඒගේදී ඇතිවන බලය ඒගේදී ඇතිවන බලය තවත් සාපේක්ෂව විශාලත්වයෙන් අඩුයි. එහෙනම් මම ගන්නවා මුළු ඇතිවන බලය පුතේ GMM බෙදීම R වර්ගයේ ලක්ෂාකාරව තිබුණා නම් B ගෙදී ඇතිවන බලය තව අඩුයි. අඩු වෙන්න හේතුව තමයි මේ බල සංරචක එකිනෙකට ආනත වීම. කලින් කරපු MCQ එකත් හිතන්න පුතේ. ඒගෙදී ඇතිවන බලය B ටත් වඩා තවත් අඩුයි. ඒකට හේතුව තමයි කෙලවරේ අංශු වලට තියෙන දුර R ටත් වඩා වැඩි වීම. දුර වැඩි වීම නිසා පුතේ බලය අඩු වෙනවා. එහෙමනම් මට මේකේ හැටියට පුතේ සරලව ගන්න පුළුවන් උත්තරේ හරි B අඩුයි B ටත් වඩා ඒත් අඩුයි. ඔක්කොම GMM බෙදීම R වර්ගයට වඩා අඩුයි. ඒ කියන්නේ ගන්න පුළුවන් පුතේ උත්තරේ 4 වෙනි උත්තරය. 5 වෙනි ප්‍රශ්නයට යන්න. සමාන ස්කන්ධ සහිත අංශු තුනක පිහිටීම් 4ක් රූපයේ පෙන්වා ඇත. M මත සංප්‍රයුක්ත ගුරුත්වාකර්ෂණ බලය. සිම්පල් M මත සංප්‍රයුක්ත ගුරුත්වාකර්ෂණ බලය. ඔය M කියලා ලකුණු කරලා තියෙන ඒ වගේ ඒ ගුරුත්වාකර්ෂණ බලය අඩු වෙන පිළිවෙලට කීයද කියලා අහනවා. පුතේ මම මේ වගේ වෙලාවක මෙන්න මෙහෙම සිම්පල් M ලකුණු කරනවා. ඔයා දන්නවා බලය රඳා පවතින ස්කන්ධ දෙකේ ගුණිතය මත. මොන ස්කන්ධ දෙක ගත්තත් පුතේ ස්කන්ධ දෙකේ ගුණිතය එකමනේ නේද? එහෙමනම් බලය ස්කන්ධය වෙනස් වීම මත රඳා පවතින විදිහක් නැහැ. පුතේ අනෙක් රඳා පවතින දේ තමයි මේ දෙන්න අතර තියෙන දුර මත. එකක දුර සිම්පල් D අනිත් එකේ දුර කැපිටල් D. එහෙනම් මම කියනවා හොඳට අහගන්න සිම්පල් D දුරකින් තියෙද්දි බලය F1 නම් කැපිටල් D දුරකින් තියෙන වෙලාවේ බලය F2යි කියලා. එහෙනම් මම ඒවල අඳින එකේදී පුතේ මේ ඒ රූප සටහන M ස්කන්ධයට අනුව මෙයා මත F1යි මෙයා මත පුතේ කැපිටල් F දුරකින් ඉන්නවා කැපිටල් D දුරකින් ඉන්නවනම් පුතේ බලය අඩු වෙන්න ඕනේ සාපේක්ෂව නේද? මම ඒකත් පෙන්නුවානේ. සිම්පල් D දුරකින් ඉද්දී F1යි කැපිටල් D දුරකින් ඉද්දී F2යි. ඒ බල දෙකම එකම දිශාවේ. ඒ රූප සටහන. එතකොට B රූප සටහනට අනුව ගත්තොත් මට කියන්න වෙන්නේ මෙන්න මේ ස්කන්ධය මම ඇඳා. එතකොට එයාගේ බලය F2යි අනිත් එක්කනාගේ බලය F1යි. C රූප සටහනට අනුව ගත්තොත් හරි පුතේ එතන රූප සටහනේදී හැදෙන්න ඕනේ සිම්පල් D දුරකින් තියෙන එක්කනා F1 අනිත් එක්කනා කැපිටල් D කියන්නේ මේ පැත්තේ තියෙන දුර ඈ. එතකොට එයා F2. හරි ඊට පස්සේ D රූප සටහනට අනුව ගත්තොත් පුතේ මෙහෙම එතකොට මේ පැත්තේ F1 මේ පැත්තේ F2. මේ රූප සටහනේදී අර නිකන් කැපිටල් D කියන දුර පුතේ ලොකුවට පෙන්නලා නැහැ. හැබැයි ලොකුවට පෙන්නලා නැති වුණාට එයාට කැපිටල් D දුර කියන සංකේතය දීලා තියෙනවා පුතේ. හරි දැන් මේකේ අහලා තියෙන්නේ බලය අඩු වෙන පිළිවෙලට. පුතේ මේකේ ඔයාලට සරලව තේරෙනවා මේ බලයන් දෙකම එකම දිශාවේ තියෙනවා. එහෙනම් එයා තමයි වැඩිම බලය.
එහෙනම් මේ ටික අපි මේ යාන්ත්‍ර විද්‍යාව පුතේ කතා කරන්නේ. මේක විරුද්ධ දිශාවේ තියෙන වෙලාවේ ඒක තමයි තියෙන්න පුළුවන් අවම සම්ප්‍රයුක්තය. එහෙනම් C තමයි තියෙන්න පුළුවන් අඩුමාගය. මේක උපරිමගේ පුතේ මේ දෙන්නම ලම්බක බල දෙකක් නම් පුතේ අනිවාර්යෙන් සම්ප්‍රයුක්තේ මෙයාගේ වර්ගය දන මෙයාගේ වර්ගයේ වර්ගමූලය. එහෙනම් B තියෙනවා D තියෙනවා අන්න B හා D ගේ බලයන් සමාන වෙනවා පුතේ C ගේ බලය ඊටත් වඩා අඩු වෙනවා. එහෙනම් අපිට ගන්න පුළුවන් උත්තරය තමයි පළවෙනි උත්තරය කියන එක. හරි. දැන් පුතේ අපි මෙහෙමයි කරන්නේ මේ එක එක කොටස් වලට ඔයාලට නිබන්ධනයේ ගණන් වෙන් කරලා තියෙනවා. ඔයාලා ඒ කොටස් වල තියෙන ගණන් හදන්න මම මුලින්ම සිද්ධාන්ත ටිකෙන් ටික එක එක දෙක තුන උදාහරණ කරන ගමන් පුතේ කරගෙන ගිහිල්ලා අවසානයේදී මම මොකද කරන්නේ පුතේ නැවත ඔයාලට අමාරුයි කියලා ඉල්ලන ගණන් නැවත හදලා දෙනවා. ඕකේ. දැන් එහෙමනම් ලියාගමු මාතෘකාව ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර තීව්‍රතාවය. ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර තීව්‍රතාවය. සංකේතය තමයි පුතේ සිම්පල් G. ඒ කියන්නේ අර ඔයාලා පොඩි කාලේ ඉගෙන ගත්ත ගුරුත්වජ ත්වරණය කියන එක. ඕකේ පුතේ. හරි. දැන් ඔබ දන්නවා මේ කතාවල් අහලා තියෙනවා. හඳේදී ගුරුත්වජ ත්වරණය සාපේක්ෂව අඩුයි කියලා. ඒක නිසා හඳ ළඟ තියෙන දේවල් හඳට ඇදෙන ගතිය සාපේක්ෂව අඩුයි. ඔබට මතකයි නේද පුතේ ඔය දැන් හඳ ගමන ගැන නිකුත් වෙලා තිබ්බ වීඩියෝස් වල ඔයා දකිනවා ඇති ආම්ස්ට්‍රෝං එහෙම හඳේදී ඇවිදින විදිහ ගද්දී සාමාන්‍ය විදිහට මිනිස්සයා ඇවිදින්න පුතේ කකුල උස්සද්දී මොකෝ වෙන්නේ මිනිස්සයා උඩ පැන තමයි යන්නේ. හරි හේතුව මොකද්ද පුතේ දැන් උදාහරණයක් විදිහට මේකයි සරලව පැහැදිලි කිරීම. පෘථුවියේදී මගේ කකුලේ බර අපි හිතමුකෝ කිලෝ 15යි. ඒ කියන්නේ නිව්ටන් 150යි කියලා. එහෙනම් මම පුරුදු වෙලා තියෙන්නේ පුතේ නිව්ටන් 150කින් මෙහෙම කකුල උස්සන්න. හරි? එහෙම උස්සලා කකුල අර මෙහෙම මම උඩට ගන්න තමයි පුතේ බලාපොරොත්තුව. නමුත් ඇත්ත කතාව හඳට ගිහිල්ලා මම ඒ විදිහට පුතේ කකුල ඉස්සුවොත් මම දෙන්නේ 150යි වුණාට හඳේදී මගේ කකුලේ බර mg කියන එක පුතේ සාපේක්ෂව අඩුයි. කියන්නේ පහළට තියෙන සාපේක්ෂව අඩු බලයක් මම උඩට දෙන බලය සාපේක්ෂව වැඩි. ඉතින් වැඩි බලයක් දුන්න ගමන් පුතේ මම උඩට ත්වරණය වෙලා යනවා. ඉතින් අන්න උඩ පැන තමයි යන්නේ. හරි. ඔන්න ඔය වගේ සංසිද්ධියක් තමයි පුතේ තියෙන්නේ. හැබැයි බ්‍රහස්පතිට ගියොත් පුතේ මට බ්‍රහස්පතිට ගියොත් මට කකුල උස්සා ගන්නවා තියා පුතේ මේකයි ඇත්තම කතාව වෙන්නේ බ්‍රහස්පතිගේ ගුරුත්වජ ත්වරණය පෘථුවියේ ගුරුත්වජ ත්වරණය වගේ 16 ගුණයක් විතර සාමාන්‍යයි. ඒ කියන්නේ මගේ සරලව මම හිතුවොත් පුතේ හිතන්නකෝ කිලෝ 100ක මිනිස්සෙක් කියලා. කිලෝ 100ක මිනිස්සේ පෘථුවියේදී නම් බර නිව්ටන් 1000. ඒ කියන්නේ පෘථුවියේදී ඔයාගේ කකුල් දෙක පුරුදු වෙලා තියෙන්නේ පුතේ නිව්ටන් 1000ක් දරාගෙන ඉන්න. නමුත් හිතන්න බ්‍රහස්පතිට ගියයි කියලා කියන්නේ G16 ගුණයක් නිසා බ්‍රහස්පතිගේ බර මෙයා 16000යි. එහෙනම් සරලව ගත්තොත් මෙයා 16000යි කියලා කියන්නේ එහෙමනම් අපිට සරලව ගන්න පුළුවන් පුතේ පොළව දිහාවට ඇදිලා යනවා 16000ක බලයකින්. එහෙනම් පොළව දිහාවට 16000ක බලයක් ඇදෙනවයි කියලා කියන්නේ පුතේ කකුල් වලට එච්චර බරක් දරා ගන්න බෑ. ඒ කියන්නේ තව සරලව කියනවා නම් අර කිලෝ නිව්ටන් 1000 මිනිස්සයා තව ඒ වගේ මිනිසු 15ක් කරෝඩ තියාගෙන ඉන්නවා වගේ. ඒතොන්නේ ඔක්කොම 16000ක් වෙන්නේ නේ. හරි. මිනිස්සයාගේ නිකන් කකුලේ කොන්දේ අස්ති නිකන් කැඩෙනවා පුතේ බෝංචි කැඩෙනවා වගේ. මිනිස්සයා නිකන් ෆ්ලැට්. හරි. මම මේ කතාව කිව්වේ පුතේ එක එක ග්‍රහ වස්තු වල ඇතිවන ගුරුත්වජ ත්වරණය පුතේ එකිනෙකට වෙනස්. ඒ ගුරුත්වජ ත්වරණයන් එකිනෙකට වෙනස් වීමේ අවසාන ප්‍රතිඵලය අන්න ඔය වගේ එක එක බලපෑම් ඇති වෙන්න පුළුවන් පුතේ. අන්න ඔය වගේ පුතේ යම් ගුරුත්ව ක්ෂේත්‍රයක සමහර වෙලාවල් වලට අපිට අවශ්‍ය වෙනවා ඒ ක්ෂේත්‍රයේ විශාලත්වය හොයන්න. හරි. ගුරුත්ව ක්ෂේත්‍රයේ විශාලත්වය හොයන්න. එහෙමනම් කිසියම් වූ ගුරුත්ව ක්ෂේත්‍රයක විශාලත්වය හොයන රාශිය තමයි ගුරුත්ව ක්ෂේත්‍ර තීව්‍රතාවය කියන එක. හරි. දැන් අපි කොහොමද පුතේ ගුරුත්ව ක්ෂේත්‍රය තීව්‍රතාවය කියන එක අර්ථ දක්වන්නේ නම් නමෙන්ම තේරෙනවා පුතේ ගුරුත්ව ක්ෂේත්‍රයේ තීව්‍රතාවය.
ගුරුත්ව ශේෂ්ත්‍රයේ ඉන්ටෙන්සිටි එක තමයි අපි හඳුන්වන්නේ ගුරුත්ව ශේෂ්ත්‍ර තීව්‍රතාවය. අපි ඔක අර්ථ දක්වන්නේ පුතේ සරලව ගුරුත්ව ශේෂ්ත්‍රයක තබන ලද ඒකක ස්කන්ධයක් මත ඇතිවන බලය කියලා. ගුරුත්ව ශේෂ්ත්‍රයක තියෙන ඒකක ස්කන්ධයක් මත ඇතිවන බලය. එහෙනම් අපි පොළොව ළඟ තියෙන පුතේ ඒකක ස්කන්ධයක් මත ඇතිවන බලය G කියලා හඳුන්වනවා නම් මම ඒකක ස්කන්ධයක් නෙවෙයි පුතේ මං කිලෝ එකේ ඩයල් එකක් නෙවෙයිනේ. හරි එහෙනම් මං කියනවා m ස්කන්ධයක් මත ඇතිවන බලය mg කියලා. ඔන්න ඕක තමයි පුතේ අපි හඳුන්වන්නේ ගුරුත්වාකර්ෂණ බලය. එහෙම නැත්නම් වස්තුවේ බර කියලා. එහෙමනම් මට සරලව භාවිතා කරන්න පුළුවන් ප්‍රකාශනය තමයි පුතේ W සමානයි mg කියන. එහෙනම් W කියන්නේ ගුරුත්වාකර්ෂණ බලය, m කියන්නේ පුතේ ස්කන්ධය, g කියලා කියන්නේ ගුරුත්වජ ත්වරණය. තවත් විදිහට කියනවා නම් ගුරුත්ව ශේෂ්ත්‍ර තීව්‍රතාවය. එහෙනම් W සමානයි mg. W සමානයි mg. හරි එහෙනම් ගුරුත්වාකර්ෂණ බලය ස්කන්ධය ගුරුත්ව ශේෂ්ත්‍ර තීව්‍රතාවය. හරි එහෙනම් අපි මෙහෙම ලියමු. කිසියම් වූ ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍රයක විශාලත්වය අධ්‍යයනය කිරීම සඳහා මෙම රාශිය සාකච්ඡා කරනු ලබයි. හරි එහෙනම් අර්ථ දැක්වීම ලියා ගන්න. ගුරුත්ව ශේෂ්ත්‍රයක තබනු ලබන ඒකක ස්කන්ධයක් මත ඇතිවන ගුරුත්වාකර්ෂණ බලය ඒකක ස්කන්ධයක් මත ඇතිවන ගුරුත්වාකර්ෂණ බලය ගුරුත්ව ශේෂ්ත්‍ර තීව්‍රතාවය ලෙස හඳුන්වයි. හරි. ඕකේ. ලියමු. මේ වගේ පොඩි රූපයක් ඇඳ ගන්න. ලියන්න. මෙහෙම. ඒකක ස්කන්ධයක් මත ඇතිවන බලය සමානයි G. ඊට පස්සේ එහෙමනම් m ස්කන්ධයක් මත ඇතිවන බලය සමානයි mg. එහෙනම් පුතේ අපිට ලියා ගන්න පුළුවන් W සමානයි mg. හරි. ඔබ එහෙමනම් W කියන එක ලියා ගන්න. ගුරුත්වාකර්ෂණ බලය m කියන එක ඔබ ලියා ගන්න වස්තුවේ ස්කන්ධය. මේ ගුරුත්වාකර්ෂණ බලයට අපි කියන අනෙක් නම තමයි පුතේ බර කියන එක. g කියන එක පුතේ ගුරුත්වජ ත්වරණය. එහෙම නැත්නම් ගුරුත්ව ශේෂ්ත්‍ර තීව්‍රතාවය. හරි. ඊට පස්සේ ඒකක ලියා ගන්න. මේ ඒකක ස්කන්ධයක් මත බලයනේ. බලය නම් ඒකේ නිව්ටන්. හැබැයි නිකම් බලය නෙමෙයි ඒකක ස්කන්ධයක් මත බලය. එහෙනම් මෙයාගේ බලය ලියා ගන්න පුළුවන් කිලෝග්‍රෑමයට නිව්ටන්. කිලෝග්‍රෑමයට නිව්ටන්. හරි. මේක දෛශිකයක්. තේරෙනව නේද පුතේ? ඒකක ස්කන්ධයක් මත බලයනේ. ඒකක ස්කන්ධය මත බලය. එහෙනම් මේක කිලෝග්‍රෑමයට නිව්ටන්. හරි. කිලෝග්‍රෑමයට නිව්ටන්. ඕකේ පුතේ. ඒකත් හරි. ඊට පස්සේ මේක කිලෝග්‍රෑමයට නිව්ටන්. හරි. දැන් එහෙමනම් මේ විදිහට අපි බලය කතා කරනවා. මේක දෛශිකයක්. මෙයා තියෙන්නේ පුතේ හැම වෙලාවෙම ගුරුත්වජ ත්වරණය කියන එක තියෙන්නේ අදාළ ග්‍රහ වස්තුව දිශාවට. හරි. එතන ලියා ගන්නකො. තනි ග්‍රහයක් පමණක් පවතී නම් එම ග්‍රහයාගේ කේන්ද්‍රය දෙසට මෙය පවතී. කේන්ද්‍රය දෙසට මෙය පවතී. ඕකේ. හරි. අපි ලියමු මෙහෙම. පෘථුවිය වැනි ග්‍රහ වස්තුවක් අවට G ගේ විචලනය
G ගේ විචලනය. හරි. මෙහෙම ලියමු. පෘථුවියේ ස්කන්ධය කැපිටල් M ද පෘථුවියේ අරය කැපිටල් R ද යයි සිතමු. හරි. පුතේ ඔයාලට මම කියන්නේ අනාගතයේ සාමාන්‍යයෙන් ගණන් වලදී ග්‍රහයාගේ ස්කන්ධය තමයි බොහෝ දුරට කැපිටල් M කියලා සලකන්නේ. ග්‍රහයාගේ අරය කැපිටල් R කියලා අපි සාමාන්‍යයෙන් සලකනවා. තේරුණාද පුතේ කතාව? ඊට පස්සේ ඒත් එක්ක මෙතන යටින් ලියා ගන්න අදාළ ග්‍රහ වස්තුව ඒකාකාර ඝනත්වයේ පවතින්නේද යයි සිතමු. ඒකාකාර ඝනත්වයේ පවතින්නේද යයි සිතමු. හරි. ඕකේ. දැන් එහෙනම් ඒකෙත් රෝම ඉලක්කම් එක දාලා ලියා ගන්න. පෘෂ්ඨය මත පිහිටි ලක්ෂයක. පෘෂ්ඨය මත පිහිටි ලක්ෂයක. හරි. එහෙමනම් පුතේ මම පෘෂ්ඨය මත පිහිටි ලක්ෂයක නම් මේ මෙතන මට ගුරුත්වජ ත්වරණය හොයන්න ඕනේ නම් මම කරන දේ තමයි පුතේ මේක ඒකක ස්කන්ධයක් මත බලන ගුරුත්වජ ත්වරණය. එහෙම නැත්නම් ගුරුත්ව ශේෂ්ඨ තීව්‍රතාවය. මං ඕකට කරන දේ තමයි පුතේ M ස්කන්ධයක් මන් ළඟ තියෙන ඕනේ ලක්ෂාකාර ස්කන්ධයක් ගන්නවා. අරගෙන මම යා මත බලය හොයද්දී ඔයාලට ලියා ගන්න පුළුවන් නේද පුතේ මෙහෙම. GMM බෙදීම R වර්ගය කියලා මම දාගත්තා. දැන් මට ඕනේ ඒකක ස්කන්ධයක් මත බලය. පුතේ ඒකක ස්කන්ධයක් මත බලය කියන නම් මේ තියෙන M ස්කන්ධය මත බලයනේ. එහෙනම් මම දාගන්නවා F බෙදීම M කියලා මේක සමානයි G. එහෙමනම් හරි මේක G ට සමාන වෙනවා. මට ලියා ගන්න පුළුවන් මෙන්න මේ වගේ. හරි. මෙන්න මේ විදිහට ලියා ගන්න පුළුවන් G සමානයි GM බෙදීම R වර්ගය කියන එක. GM බෙදීම R වර්ගය. හරි. මේක ආදේශ කරගන්න පුතේ. කැපිටල් M වත් හඳුන්වා ගන්න විඩෙන් විඩේ හඳුන්වා ගන්නවා වෙනුවට මෞග්‍රහයගේ ස්කන්ධයයි මෞග්‍රහයගේ අරයයි. ඒකත් අපි කලින් කිව්වා. එහෙනම් මේක G සමානයි GM බෙදීම R වර්ගය. හැබැයි ඔබ හොඳට මතක තියාගන්න මම මේ R දැම්මේ පෘෂ්ඨයේ අරග මේ කක්ෂයේ අරගෙන මේ අදාළ මේ පෘෂ්ඨයේ අරගෙන ග්‍රහයගේ පුතේ. එහෙනම් ඒක භාවිතා කරලා හොයන G භාවිතා කරන්න පුළුවන් පුතේ කොහාට විතරයිද? ග්‍රහ වස්තුවේ පෘෂ්ඨය මත ලක්ෂයකට පමණි. හරි. ලියා ගන්න මේ සූත්‍රය ළඟ පෘෂ්ඨය මත ලක්ෂයකට පමණි. පෘෂ්ඨය මත ලක්ෂයකට පමණි. පෘෂ්ඨය මත ලක්ෂයකට විතරයි පාවිච්චි කරන්න පුළුවන්. ඕකේ පුතේ. දැන් මේක පෘෂ්ඨය මත ලක්ෂයකට විතරක් මම පාවිච්චි කරනවා. දැන් ඊළඟට මම මේක මෙහෙම කරනවා පුතේ. මෙයා ඒකාකාර ග්‍රහයෙක් කියලා හිතලා මම මෙතෙන්ට ආදේශ කරනවා ස්කන්ධය වෙනුවට ඝනත්වය වාරයක් පරිමාව. ඝනත්වය ගෝලයක් මෙන්න පරිමාව. මෙයා දැන් R වර්ගය. එහෙනම් මට ලියා ගන්න පුළුවන් මෙතන G සමානයි G D 4යි 5 GD 4යි 5 බෙදීම 3 මෙන්න මේ විදිහට R. පුතේ ඔබ දන්නවා මෙයා නියතයි. මෙයා නියතයි. මේ නියතයි. මෙයා නියතයි. පුතේ හිතන්නකෝ එහෙමනම් මම සරලව මෙහෙම ගත්තොත් මේවා මේ තීර විදිහට කටපාඩම් කරන්න යන්න එපා පුතේ. මම මේක කරන්නේ මේක පාස් පේපර්ස් වල මෙන්න මේ වගේ ප්‍රශ්න අහලා තියෙනවා. දැන් ඔයා දන්නවනේ පුතේ විශ්වයේ ඕන තරම් ග්‍රහලෝක තියෙනවනේ. අන්න ඔය වගේ ග්‍රහලෝක දෙකක පෘෂ්ඨ මත ගුරුත්වජ ත්වරණ සමානලු. ග්‍රහලෝක දෙක පෘෂ්ඨ මත ගුරුත්වජ ත්වරණ සමානයි. ඒ කියන්නේ පුතේ පෘථිවියේ පෘෂ්ඨය මත ගුරුත්ව ත්වරණය අපි 10යි කියලා දන්නවනේ. ආසන්නව සලකනවනේ පුතේ 10යි කියලා නැත්තම් 9.8යි. හරි. ආසන්නව 10යි කියලා සලකනවා. පෘථිවියේ ගුරුත්වජ ත්වරණයම තවත් ග්‍රහ වස්තුවකදී දක්නට හම්බ වුණාලු. එහෙනම් ඒකේ අවශ්‍යතාවය මොකක්ද කියලා පුතේ MCQ එකක් අහනවා. පළවෙනි වර්ණයේ විදිහට තියෙනවා දෙන්නගේ අරය සමානයි කියලා.
වැරදි පුතේ. අරය සමාන වෙන්න අවශ්‍ය නැහැ. වෙන්න ඕනේ දේ තමයි පුතේ මේ බලන්න. හරි අරය සමාන වෙලත් ඝනත්ව වෙනස් වුණොත් වැරදි පුතේ. ඝනත්ව සමාන වෙලත් අරය වෙනස් වුණොත් වැරදි. හරි වෙන්න ඕනේ අවශ්‍යතාවය තමයි D සහ R ගේ ගුණිතය එකිනෙකට සමාන වෙන්න ඕන. දැන් උදාහරණයක් පෘථුවියට වඩා තව ලොකු අරයක් තියෙන ග්‍රහයක්. දැන් උදාහරණයක් අපි කියවනේ බ්‍රහස්පති ගුරුත්වත්වය වැඩි කියලා. එහෙනම් බ්‍රහස්පති ගුරුත්වත්වය වැඩි වෙන්න හේතුව තමයි බ්‍රහස්පතිගේ අරය වැඩි වෙලා ඝනත්වයත් වැඩි වෙන්නේ නැති සමහරවිට. දැන් හිතන්නකෝ සමහර වෙලාවට තියෙන්න පුළුවන් පෘථුවිය වගේ අරය දෙගුණයක් වෙච්ච ග්‍රහ වස්තුවක්. හැබැයි පෘථුවියේ ඝනත්වයට වඩා ඝනත්වය පුතේ භාගයයි. ඒතකොට ඝනත්වයේ භාගයක් වෙලා අරය දෙගුණයක් වෙනවා කියන්නේ මේ ගුණිතය නියතයි. හරි ඕනේ නම් මේක ලියා ගන්න පුතේ. ලියලා පැන්සලකින් මම මේම ඔක්කොම ලියා ගන්න කියන්නේ නැත්te පුතේ. ඔයා ලියාගත්තම කටපාඩම් කරනවා. ඉතින් මේ කටපාඩම් කරන්න ඒ කියන්නේ දැනගන්න ඕනේ විශේෂ දේවල් මම මෙහෙම කියනවා. ෆිසික්ස් කියන්නේ තර්කානුකූල. මම ඒකාතකින් කරන්නේ පුතේ ඔයාලව සමහර වෙලාවට මේ මොට්ට කිරීමක් වෙන්නත් පුළුවන්. මම ඒකයි මේ හැබැයි මම ඒක මොට්ට කරනවා තනියෙන් ඔයාලා හිතන්න කියලා කිව්වට බහුතරයක් අය හිතන්නේ නැහැ නේ පුතේ. මොකද ෆිසික්ස් වලින් විතරක් මම හිතවන්න try කරාට සමහර වෙලාවට අනිත් විෂයන් දෙකේදී ඔබ ඒ විදිහට හිතන්නේ නැත්නම් ඔබ යාන්ත්‍රික වෙලා. මම ඒක නිසා ඔබට කියන්නේ මේවා මම මේ හැම වෙන්න පුළුවන් past papers present papers future papers ඔය ඔක්කොම එන්න පුළුවන් පැති වලට විභාගෙදි හිතලා යන්නේ. කියන්නේ ඇත්තම කතාව A level වලට මීටරයක් ඕනේ වෙන්නේ නැහැ. අර A level වල මෝටරේ තිබ්බනම් පුතේ ඒ කියන්නේ හොඳට ക്ഷമතාවයකින් කැප වෙලා වැඩ කරන්න පුළුවන්. ඔබ සරලව හිතන්නකෝ ඔබේ ෆිසික්ස් ගුරුවරයා ඔබේ කෙමිස්ට්‍රි බයෝ මැත්ස් ඒ කියන ගුරුවරෝ ඔබ පුළුවන් තරම් පුතේ අර සරල කරලා උගන්වනවනේ. හරි අවංක ගුරුවරයෙක් නම් පුතේ ඔය සීමාවල් අවංක සහ ඒ ගුරුවරයා හැමදේම හරියට දන්නවා නම් පුතේ ඒ සීමාවේ තියෙන ඔක්කොම දේවල් උගන්වනවා. ඉතින් ඔබට කරන්න තියෙන්නේ මේ ටික පාඩම් කරගන්න. කොරෝනා නෙමෙයි මොනවද තිබ්බත් පුතේ ඔබ මේ ටික පාඩම් කරගන්න හොඳට. හොඳට ඔබ පාඩම් කරගෙන හරි ආයුධ සන්නද්ධව යන්න තියෙන. එහෙනම් ගුරුත්වයෙන් සමාන වෙනවා නම් මට කියන්න පුළුවන් සරලව මේකේ dr ගුණිත සමානයි කියලා. ඇයි පුතේ අර සූත්‍රයට ආදේශ කරපුවම මෙතන r ඝණය ආවා මෙතන r වර්ගය ආවා. හරි එහෙනම් r සමානයි g අනුලෝම සමානයි dr. තේරුණානේ පුතේ කතාව? හරි. ඕකේ. එහෙනම් මෙහෙම වෙන්න නම් ඉතින් ගුණිත සමාන වෙන්න ඕනේ. ඝනත්ව සහ r ගුණිත සමාන වෙන්න ඕනේ. හරි. ඒ වගේම පුතේ දැන් එහෙමනම් අපි රෝම ඉලක්කම් 2 කියලා දාගන්නවා. පිටත ලක්ෂයක එහෙනම් පිටත ඒ කියන්නේ කක්ෂයේ මේ පෘෂ්ඨයේ මත ලක්ෂයක නෙමෙයි පිටත ගොඩක් දුර ලක්ෂයක. ඔබ සරලව හිතන්න ගොඩක් දුර ලක්ෂයක මම මෙතන r කියලා සලකනවායි කියලා. හරි. ඉතින් එතකොට දැන් එහෙනම් මම මේ විදිහටම මෙන්න බලන්නකෝ මෙයා r. මෙතන මම සිම්පල් r කියලා හඳුන්වලා දීලා තියෙන්නේ පුතේ. පෘෂ්ඨයේ ඉඳන් තියෙන දුර නෙවෙයි මෙයාගේ කේන්ද්‍රයේ ඉඳන් තියෙන දුර. එතකොට මම මේකට ආදේශ කරන්න වෙන්නේ පුතේ f සමානයි gmm බෙදීම සිම්පල් r වර්ගය කියන එක. හරි gmm බෙදීම සිම්පල් r කියන එක එතනදී පුතේ මම මෙයාව මේ පැත්තට ගත්තාම අන්න මට ලැබෙනවා g සමානයි gm බෙදීම r වර්ගය කියන එක. අන්න බලන්නකො කැපිටල් G නියතයක් මෞග්‍රහයගේ ස්කන්ධය නියතයක්. මේ බලන්න ගුරුත්වජ ත්වරණය කියන එක පුතේ ස්කන්ධය මත රඳා පවතින්නේ නැහැ. මොකද ඒකක ස්කන්ධයක් මතනේ ස්කන්ධ මත ඇති වෙන බලන්නේ සිම්පල් එක මත රඳා පවතින්නේ නැහැ. මෞග්‍රහයගේ ස්කන්ධය මත විතරයි රඳා පවතින්නේ. දැන් බලන්නකො එහෙමනම් පුතේ r අරිට වඩා වැඩි අගයක් නේ. හරි. එතකොට එහෙමනම් ගුරුත්වජ ත්වරණය පුතේ අඩු අගයක්. ඔබ සරලව හරි ටක් ගාලා මේක එහෙමනම් ලියාගත්තා. හරි. එහෙනම් මේකෙන් මේක ගත්තා. මේකත් ඉතින් ඕන නම් පොඩිවට කොටු කරගන්න. මේකෙදි අපිට කියන්න වෙන්නේ දැන් r කියන එක හඳුන්වන්න මෞග්‍රහයාගේ කේන්ද්‍රයේ සිට පවතින දුර. කේන්ද්‍රයේ සිට පවතින දුර. ලියන්න මෙතනදී මේට අනුව දුර වැඩිවත්ම අනිවාර්යෙන් g අඩුවන බව පෙනේ. g අඩුවන බව පෙනේ. එහෙනම් හොඳම උදාහරණය තමයි පුතේ මේ සිම්පල් r කියන එක 2යි r වුණොත් ඒ කියන්නේ මේ ටික r මේ ටිකත් r වෙන්න 2යි r වුණොත් මේ බලන්න රඳාපවතින එයාගේ r වල වර්ගය මතනේ.
එහෙනම් අපිට සරලව ලියා ගන්න පුළුවන් g බෙදීම 4යි. r වල වර්ගය g බෙදීම මෙතන 2යි r වල වර්ගය නම් g බෙදීම 4යි. ඒ වගේම පුතේ මෙයා 3යි r වුණොත් අපිට ගන්න වෙන්නේ 3යි r වල වර්ගය කියන්නේ 9 ගුණයක්. එහෙනම් අපිට සරලව ලියා ගන්න පුළුවන් g බෙදීම 9යි. g බෙදීම 4කුයි අනිත් එක්කන g බෙදීම 9කුයි. හරි g බෙදීම 4කුයි g බෙදීම 9කුයි. තේරුණා නේද පුතේ කතාව? ඒ කියන්නේ දුර යන්න හරි මොනවද අර සින්දුවක තියෙන අර මොනවද ලං වෙනවයි කියලා නේ. හරි ඒකසේ වෙතත් මෙතනදී ගුරුත්ව චතුරණය පුතේ අනිවාර්යෙන් බලන්න විශාල ලෙස අඩු වෙනවා. g බෙදීම 4 වුණා දෙගුණයක් වෙද්දී හරි කේන්ද්‍රයේ ඉඳන් පුතේ මේ පෘෂ්ඨයේ ඉඳන් දුරවල් නෙමෙයි කේන්ද්‍රයේ ඉඳන් තියෙන දුරවල් වැඩි වෙන්න g විශාල ලෙස අඩු වෙනවා. හරි එහෙනම් ලියා ගන්න මේන් පෙනී යන්නේ කේන්ද්‍රයේ සිට දුරට යත්ම g ගේ යගේ විශාල ලෙස අඩු වන බවයි. g ගේ යගේ විශාල ලෙස අඩු වන බවයි. හරි. එහෙනම් පුතේ ඔය ඔයාලා අහලා තියෙනව නේද අර පොඩි කාලේ අපි ඉගෙන ගන්න විභව ශක්තිය වැඩිවීමට mgh කියලා. ඒ mgh කියන සමීකරණය එහෙම යවන්න බෑ පුතේ අභ්‍යවකාශ යානයකට මේ රොකට් එකක් යවනවා නම් පුතේ අභ්‍යවකාශයට ඒකට එහෙම පාවිච්චි කරන්න බෑ විභව ශක්තිය වෙනස mgh කියලා. මොකද පුතේ g තැනින් තැනට දුරට යන්න අඩු වෙනවා. පෘථිවියේ අරයට සමාන දුරක් නිකන් පෘථිවිය අරය 6400 යනි පුතේ කිලෝමීටර් වලින්. ඒ දුරට සමාන දුරක් රොකට් එකක් යවුවොත් පුතේ g නෙමෙයි පුතේ g 4න් එකයි. තේරුණා නේද? හරි. ඊට පස්සේ පුතේ මම මෙහෙම කතාවක් කියනවා. මේක පටල ගන්න නැතුව හොඳට අහගන්න. ගොඩක් ගණන් වලදී මම ඉස්සරහට යෙදීම් වලදී මේක කියන්නම්. ගොඩක් ගණන් වලදී මෙයා දෙන්නෙත් නැහැ මව් ග්‍රහයාගේ ස්කන්ධය දෙන්නෙත් නැහැ. ඒ වෙනුවට අපිට දෙනවා මව් ග්‍රහයාගේ ගුරුත්වජ ත්වරණයයි හරි මව් ග්‍රහයාගේ අරයයි. උදාහරණයක් හඳ ළඟ ගාණක් හිතන්නකෝ. හඳේ මොකක් හරි සිද්ධ වෙන සිද්ධියක ගාණක්. හඳේ මේ දෙන්න දෙන්නේ නැතුව ඒ වෙනුවට කරන්නේ හඳේ පෘෂ්ඨය ළඟ g දෙනවා. හඳේ අරය දෙනවා. එහෙනම් පුතේ කොහේ ගාණක් හැදුවත් අන්තිමේට සුළු කරද්දි gm කියලා පදයක් ඉතිරි වෙලා තියෙනවා නම් අන්න gm වෙනුවට අන්න අපි ආදේශ කරන්න ඕනේ කවුරුයි කියලාද? gr වර්ගය. දැන් මේ ඔයාලා දන්නවා මේ අපි කතා කරන්නේ පෘෂ්ඨයේ නෙවෙයි පුතේ. මේ අපි කතා කරන්නේ පෘෂ්ඨයේ නෙළිය ලක්ෂයක. ඒ වුණාට අන්තිමේට සුළු කරන්න ඉතිරි වෙලා තියෙන පදේ gm නේ. එහෙනම් gm වෙනුවට මම ආදේශ කරනවා සරලව පුතේ gr වර්ගය. මේ අරේ කපන්න බෑ පුතේ ඈ. ඔබ එනම් හොඳට තේරුම් ගන්න මෙතනදී g dash මේ g ට මේක කපන්නත් බෑ මේ තියෙන අදාළ ලක්ෂය g. ඒක පෘෂ්ඨය මත නෙමෙයි. එහෙනම් මෙන්න මේ දෙක. එහෙනම් ඔබ ග්‍රහ වස්තුවේ ස්කන්ධය සහ ගුරුත්වජ නියතය වෙනුවට ග්‍රහ වස්තුවේ ස්කන්ධය සහ ගුරුත්වජ නියතය වෙනුවට gm වෙනුවට මට ආදේශ කළ හැක gr වර්ගය කියන එක. gm වෙනුවට ආදේශ කළ හැක gr වර්ගය. g කියන්නේ ගුරුත්ව ක්ෂේත්‍ර තීව්‍රතාවය. r කියන්නේ අදාළ ග්‍රහයාගේ අරය. ගුරුත්ව ක්ෂේත්‍ර තීව්‍රතාවය අදාළ ග්‍රහයාගේ අරය. එhmenan ලියමුකෝ මෙහෙම. සුළු කිරීමේ පහසුවට කියලා ලියලා gm වෙනුවට මෙන්න මේක ලියවා gm වෙනුවට simple gr වර්ගය ආදේශ කළ හැක. හරි. කැපිටල් m ට ලියා ගන්න මව් ග්‍රහයාගේ අරය කියලා. මව් ග්‍රහයාගේ ස්කන්ධය කියලා. මේක මව් ග්‍රහයාගේ අරයයි පෘෂ්ඨයේ මත ගුරුත්වජ ත්වරණයයි. එහෙනම් මෙතන මේ වෙන තැනකදී ගාණක් හැදුවට gm කියන එක සුළු කරන්න මම මේ අගයන් දෙක ආදේශ කරනවා. එච්චරයි. තේරුණාද? හරි. ඊට පස්සේ තුන්වෙනි අවස්ථාව කියලා ලියා ගන්නකො අභ්‍යන්තරයේ ලක්ෂයක ගුරුත්වජ ත්වරණය කියලා. අභ්‍යන්තරයේ ලක්ෂයක ගුරුත්වජ ත්වරණය කියලා. හරි. පුතේ මේක නම් ඇත්තම සිලබස් එකේ නැහැ. ඉතින් මම මේක පොඩ්ඩක් කම්ප්ලීට් වෙන්න හින්දා මේක කියලා දෙන්නම්. මේක තව වැඩි දුරට තේරෙනවා ඉස්සරහට විද්‍යුත් ක්ෂේත්‍ර වල ගවුස් ප්‍රමේය කියලා එකක් උගන්වනවා. ඒකෙදි පුතේ මේ අභ්‍යන්තර ලක්ෂයක ගුරුත්වජ ත්වරණය හොයද්දී මම අර කිව්ව විදිහටම පුතේ සිම්පල් m ස්කන්ධයක් මෙතනක් තියලා බලනවා. දැනට ඔයාලට මම මෙහෙම කිව්වට උඩින් පල්ලෙන් කිව්වට තේරෙන්නේ නැහැ. එතනදී ගුරුත්වාකර්ෂණ බලයක් ඇතිවීම සඳහා වැදගත් වෙන්නේ මෙන්න මේ
හරි ගුරුත්වාකර්ෂණ බලයක් ඇතිවීම සඳහා වැදගත් වෙන්නේ මේ මුළු ග්‍රහයාගේ ස්කන්ධය නෙමෙයි පුතේ මෙතනින් ඇතුලේ තියෙන ස්කන්ධය. ඉතින් එහෙනම් මෙතනින් ඇතුලේ තියෙන ස්කන්ධය ගැන කතා කරද්දී ඒකාකාර ඝනත්වයක් සහිත ගෝලයක් කියලා හිතලා එහෙනම් මම මෙතෙන්ද ආදේශ කරන්න ඕනේ මුළු ඔක්කොම නෙවෙයි පුතේ කවුද මෙයාගේ ඇතුලේ තියෙන මම මේ දුර R කියලානේ ගන්නෙ. පුතේ දැන් මේ දුරත් ගන්නෙ R කියලා. මේ දුර R මේ ටික දැන් මම මක්කලා දානවා. මේ දුර R. එහෙනම් මෙතෙන්න මම දාගන්නේ මෙයා. ඇතුලේ තියෙන ස්කන්ධය. එහෙනම් මම මේකට ඇත්තටම GM නෙමෙයි GM dash වගේ. M වලින් කොටසයි. ඒ වගේම දුර වෙනුවට අදාළ ලක්ෂයට තියෙන දුර. අදාළ ලක්ෂයට තියෙන දුර. හරි එහෙනම් මම මෙතන R වර්ගය. මේක ලොකුවට ස්ට්‍රෙස් එකක් කරගන්න එපා. හරි. එහෙනම් ඔබට තේරෙනවා මෙතනත් R. පුතේ මේ අදාළ ග්‍රහයාගේ නියත ඝනත්වයනේ නියතයක් නේක පුතේ. හරි එහෙනම් මේ ඔක්කොම පද නියතයක්. මේක අපි එහෙනම් ඒකාකාර ඝනත්වයක් සහිත එකට විතරයි මේක පාවිච්චි කරන්න පුළුවන්. එහෙනම් මට ලියා ගන්න පුළුවන් G අනුලෝම සමානුපාතිකයි R කියලා. මේකෙදි G අනුලෝම සමානුපාතිකයි පුතේ R වල වර්ගයට එකයට R වල වර්ගයට ඒ කියන්නේ ප්‍රතිලෝම සම්බන්ධයක්. එහෙනම් මෙතනදී මම කතා කරන්නේ G අනුලෝම සමානුපාතිකයි R. එහෙනම් ඔබට සරලව තේරෙන කතාව තමයි පුතේ මේකෙදි දුර යන්න G වැඩි වෙනවා. දුර යන්න G වැඩි වෙනවා. හරි. ටක් ගාලා ඔබ දාන්න අභ්‍යන්තර ලක්ෂයක කියලා. මේක අපි පරිවාරක ගෝලයක විද්‍යුත් ක්ෂේත්‍රය ගැන කතා කරද්දී ඉස්සරහට ගෞස් ප්‍රමේයත් එක්ක කතා කරනවා. හරි. මෙතන ඕනම් පැන්සලෙන් ලියා ගන්න ඉදිරියේදී කියලාත් ලියලා වැදගත් වන්නේ අභ්‍යන්තරයේ පවතින ස්කන්ධේ පමණි. අභ්‍යන්තරයේ පවතින ස්කන්ධේ පමණි. හරි. එහෙනම් මේක දාලා අපි මෙතනින් ලියා ගන්නවා G අනුලෝම සමානුපාතිකයි R කියලා. G අනුලෝම සමානුපාතිකයි R කියලා. හරි. එහෙමනම් අඳින්නකො බලන්න කේන්ද්‍රයේ සිට මනිනු ලබන දුර සමග සිම්පල් G ගේ විචලනය. කේන්ද්‍රයේ සිට මනිනු ලබන දුර සමග සිම්පල් G ගේ විචලනය. දැන් පුතේ අපි දුරත් එක්ක G ගේ විචලනය තමයි අඳින්න නැත්තේ. මම හිතනවා ඔබ try කරන්න නැති කියලා. ඔන්න බලන්න ඔබට හිතුන් නැති පැති මොනවද කියලා. එහෙනම් මම මේකේ විශේෂයෙන්ම එක මෙන්න මේ වගේ පුතේ ලක්ෂයක් ලකුණු කරනවා. මේ තමයි ගෝලයේ පුතේ අරය. ඒ කියන්නේ පෘථුවිය නම් පෘථුවියේ අරය. මොකද දන්නවා අපි තනින් තැනට පුතේ මේක විචලනය වෙන්නේ වෙනස් විදිහට. හරි. දැන් මේකේ ඔබ දන්නවා මේක දුර විස්ථාපනය හරි දුර හරි කියලා කියන ඇත්තටම කේන්ද්‍රයේ ඉඳන් තියෙන දුර මේ පැත්තටයි එහා පැත්තටයි. මෙතන G කියන්නේ ගුරුත්ව ශේෂ්ත්‍ර තීව්‍රතාවය. මේව පුතේ ඒකක අපි නම් කරන්න ඕනේ. SI ඒකක වලින් දැම්මත් කමන්නේ නැහැ. මේකේ කිලෝග්‍රෑමයට නිව්ටන්. පුතේ මේකෙදි අපි යම් දිශාවක් සලකන්න ඕනේ ධන කියලා. එහෙනම් මම කියනවා ග්‍රහ වස්තුව දිහාවට තියෙන ත්වරණය. ග්‍රහ වස්තුව දිහාවට තියෙන ත්වරණය මම සරලව ගන්නවා පුතේ ධන කියලා. ඒ කියන්නේ ග්‍රහ වස්තුව දිහාවට මේ පැත්තේ මෙහාට තියෙන ත්වරණය තමයි ධන ලෙස සලකන්නේ. ඔබ දන්නවා පුතේ ග්‍රහ වස්තුව දිහාවට කියන්නේ සම්මත දිශාවක් නෙමෙයි. සම්මත දිශාව කියලා අපි සලකන්නේ පුතේ එක්කෝ දකුණු දිශාව හරි බටහිර දිශාව අන්න ඒ වගේ මොකක් හරි දිශාවක් නේ පුතේ. මම මේකේ මේ දිශාව මෙන්න මේ දිශාවට මේකේ මේ දිශාවට තියෙන ගුරුත්වජ ත්වරණයන් ධන කියලා සැලකුවොත් එහෙනම් පුතේ කවදා හරි දවසක මෙන්න මේ පැත්තට තියෙනවා නම් මේ පැත්තට තියෙනවා නම් තමයි ගුරුත්වජ ත්වරණ ධන වෙන්නේ. හරි අන්න ඒක දැන් ඒ දිශාවට තියෙනවා නම් තමයි ගුරුත්වජ ත්වරණ ධන වෙන්නේ. හරි. දැන් ඔබ දන්නවනේ මේ හරිය පුතේ ස්කන්ධයක් අතහැරියොත් ග්‍රහ වස්තු දිහාවටනේ. ඒ කියන්නේ ගුරුත්වජ ත්වරණය පුතේ මේ පැත්තට. එහෙනම් මම මේක මෙහෙම කරනවා පුතේ මෙන්න මේ විදිහ. මෙන්න ඇතුලේදී මං කියවනේ ද ඇතුලේදී G අනුලෝමව සමානුපාතිකයි R කියලා. එහෙනම් G අනුලෝමව සමානුපාතිකයි R නම් ග්‍රහ වස්තුව ඇතුලේ දුර වැඩි වෙන්න පුතේ ගුරුත්වජ ත්වරණය වැඩි වෙනවා. හැබැයි ග්‍රහ වස්තුවෙන් එළියේදී ඔබ දන්නවා දුර වැඩි වෙන්න පුතේ ගුරුත්වජ ත්වරණය අඩු වෙනවා. මේකෙදි දුර වැඩි වෙන්න ගුරුත්වජ ත්වරණය වැඩි වෙනවා. මෙහාට යන්න දුර වැඩි වෙන්න පුතේ ගුරුත්වජ ත්වරණය අඩු වෙනවා. මේක ප්‍රතිලෝම වර්ග නියමයේ පිළිපදිනවා. හරි ඒ වගේම මේ පැත්තේදී ඔබ දන්නවා කුඩා ස්කන්ධයක් ඒක ස්කන්ධයක් නිදහස් කරලා බලන්න ඒකනේ ගුරුත්ව ශේෂ්ත්‍ර තීව්‍රතාවය කියන්නේ. එයා නිදහස් කරපුවම පුතේ මේ පැත්තට එන්නේ. එහෙනම් මේ පැත්තට එනවයි කියලා කියන අපි සලකපු සම්මත දිශාව නෙමෙයි පුතේ විරුද්ධ දිශාව. එහෙනම් මම මේ ප්‍රස්ථාරය අඳින්න ඕනේ පුතේ මෙන්න මේ විදිහට. හරි මෙන්න මේ විදිහට පුතේ ප්‍රස්ථාරය ඇඳලා මෙහෙදී දුර යන්න
අපි මොකද කරන්නේ? මෙන්න මේ විදිහට ගුරුත්වාකර්ෂණ ත්වරණය අඩු වෙනවා. තේරුණා නේද? හරි එහෙනම් වැඩිම ගුරුත්වාකර්ෂණ ත්වරණයක් පවතින්නේ කොහෙද කියලා කවුරු හරි ඇහුවොත් වැඩිම ගුරුත්වාකර්ෂණ ත්වරණයක් පවතින්නේ අන්න ග්‍රහ වස්තුවේ පෘෂ්ඨය මත. ග්‍රහ වස්තුවේ පෘෂ්ඨය මත. වැඩිම ගුරුත්වාකර්ෂණ ත්වරණය පවතිනුවේ ග්‍රහ වස්තුවේ පෘෂ්ඨය මත. දැන් පෘථිවිය ගත්තොත් නම් පුතේ පෘථිවිය ගුරුත්වාකර්ෂණ ත්වරණය 10ක් කියලා මෙතෙන් ගන්න පුළුවන්. එහෙනම් ඇතුළේදී g අනුලෝම සමානුපාතිකයි r පිටදී හරි ඇතුළේදී g අනුලෝම සමානුපාතිකයි r පිටදී g අනුලෝම සමානුපාතිකයි 1ට r වර්ගය ප්‍රතිලෝම වර්ග නියමය පිළිපදින මේ සම්බන්ධතා දෙක මෙතන වැදගත් වෙනවා. ඒ වගේම වැඩිම g පවතිනුවේ පෘෂ්ඨ මතය කියන එකත් දාගන්න. තේරුණා නේද පුතේ කතාව? ඕකේ. ලියාගමු මාතෘකාව උදාසීන ලක්ෂ්‍ය. උදාසීන ලක්ෂ්‍ය. හරි මේ උදාසීන ලක්ෂ්‍ය කියන එක පුතේ ඔබ විද්‍යුත් ක්ෂේත්‍රවලදී ගුරුත්ව ක්ෂේත්‍රවලදී චුම්බක ක්ෂේත්‍රවලදී කියන තුනේදීම කතා බහ කරනවා. මොකද්ද මේ උදාසීන ලක්ෂයක් කියලා කියන්නේ පුතේ? ගුරුත්ව ක්ෂේත්‍රයක් තුල අපි දන්නවා දැන් පෘථුවිය වටේට පුතේ ඇති වෙන ගුරුත්ව ක්ෂේත්‍රයක්. හරි ගුරුත්ව ක්ෂේත්‍රයක් තුල සංප්‍රයුක්ත ගුරුත්ව ක්ෂේත්‍ර තීව්‍රතාවයේ ශුන්‍ය වන ලක්ෂ අපි හඳුන්වනවා පුතේ උදාසීන ලක්ෂයක් කියලා. එහෙම වෙන්නේ ග්‍රහ වස්තු කීපයක බලපෑම තියෙනවා නම් එහෙනම් උදාසීන ලක්ෂයක් යනු යම් ගුරුත්ව ක්ෂේත්‍රයක් තුල සංප්‍රයුක්ත ගුරුත්ව ක්ෂේත්‍ර තීව්‍රතාවයේ ශුන්‍ය වන ලක්ෂ අපි හඳුන්වනවා උදාසීන ලක්ෂ කියලා. එළියාගමුකෝ. කිසියම් ගුරුත්ව ක්ෂේත්‍රයක් තුල සංප්‍රයුක්ත ගුරුත්ව ක්ෂේත්‍ර තීව්‍රතාවයේ ශුන්‍ය වූ ලක්ෂ උදාසීන ලක්ෂ ලෙස හඳුන්වයි. හරි. මේ සඳහා ක්ෂේත්‍ර කීපයක් පැවතීම අවශ්‍ය වේ. මොකද සංප්‍රයුක්තයක් ගැනනේ කතා බහ කරන්නේ. හරි. දැන් පුතේ මෙතනදී සංප්‍රයුක්තයක් ගැන කතා කරනවා දෛශිකයක. ඒ කියන්නේ විශාලත්වයේ දිශාව ඔක්කොම හිතලා බලලා කරන්න වෙනවා පුතේ. මෙන්න මම සරල උදාහරණයක් ගන්නවා ලියා ගන්න. පෘථුවිය සහ හඳ සලකමු. මූන් කියන එක සහ අර්ත් කියන එක තමයි පුතේ මම මේ සලකලා තියෙන්නේ. මේ වගේ අවශ්‍ය නම් අපිට මේවා ලියා ගන්නවා r earth and මෙයා r moon කියන එක. හරි. දැන් මේ දෙන්නගේ අතර මැද. හරි. මේ දෙන්නගේ අතර මැද තියෙනවා. මේ දෙන්නගේ අතර මැද තියෙනවා. පුතේ අතර මැද මම ලක්ෂයක් නිකන් හිතන්නම්කෝ. හරි. මෙන්න මෙතන. මෙතන ගැන කතා කරොත් ඔබ දන්නවා මෙතන ඒකක ස්කන්ධයක් තිබ්බොත් අපි දන්නවා බලය ඇති වෙන්නේ ඒ පැත්තට. එහෙනම් එයාව සලකනවා මම G earth කියලා. earth පෘථුවිය දිහාවට. මෙයාව මම සරලව හඳුන්වනවා G moon. එහෙනම් මෙතනදී බලය ඇති වෙන්නේ earth දිහාවට. මෙතනදී බලය ඇති වෙන්නේ moon දිහාවට. earth දිහාවට moon දිහාවට. මේ විදිහට තමයි පුතේ මේ බලයන් නැති වෙන්නේ. ඒකක ස්කන්ධයක් මත බලය තමයි පුතේ ලකුණු කරලා තියෙන්නේ. අපි ඉස්සෙල්ලා කිව්වා ග්‍රහ වස්තු දිහාවට. පුතේ එහෙනම් උදාසීන ලක්ෂයක් ඇති වෙන්න නම් වෙන්න ඕනේ අවශ්‍යතාවය තමයි දෛශික දෙකක්නේ. උදාසීන වෙන්න නම් මේ G earth G moonට සමාන වෙන්නට අවශ්‍යයි. එහෙනම් මම ලියනවා මේ වෙලාවට උදාසීන ලක්ෂයේදී කියලා ලියලා මම ලියනවා උදාසීන ලක්ෂයේ මේ රූපය ඇඳගන්න පෘථුවිය සහ හඳ සලකමු කියලා චන්ද්‍රය සලකමු කියලා දාලා මේක ටක් ගාලා ඇඳගෙන ඔයාලා දැනට මේ ලක්ෂය ලකුණු කරන එක හරි මැද තැනක ලකුණු කරගන්න නැතුව පොඩ්ඩක් මේ පැත්තට ලකුණු කරගන්න හඳට ලං වෙන්න ලකුණු කරගත්තා. හරි. එහෙනම් ලියන්න උදාසීන ලක්ෂයක් ඇතිවීමට නම් කියලා දාලා GE සහ GM මෙන්න සමාන වෙන්න ඕනේ. පුතේ දැන් මෙයා අන්න බලන්න ග්‍රහ වස්තුවෙන් එපිට ලක්ෂයක්නේ. එහෙනම් මම මෙන්න මෙතන ඉඳන් මේ තියෙන ලක්ෂය දුර r කියලා සලකනවා. r අපි earth කියලා දාගන්නතු මේක r1 කියලා සලකමු. නැත්නම් ඔයාලා මෙයත් එක්ක පටලවා ගන්න ඕනේ පුතේ. මෙයා r2 කියලා සලකනවනේ පිටත ලක්ෂයක් නිසා මම මෙහෙම ලියනවා m earth ඒකට ඕනනම් m1 කියලා දාන්නම්කෝ. r1 වර්ගය G m2 r2 වර්ගය.
පුතේ කැපිටල් G ට කැපිටල් G කැපිලා යනවා. එහෙමනම් මට ලියා ගන්න පුළුවන් R1 වර්ගයට R2 වර්ගය අතර අනුපාතය R1 වර්ගයට R2 වර්ගය අතර අනුපාතය මෙන්න මෙහෙම. හරි. මෙන්න මේ විදිහට මෙයා මේ පැත්තට ගියා. හරි මෙයා ඉරෙන් යට තියෙනවා. ඒ වගේම මේ M1 බෙදනවා M2කින්. හරි. එහෙනම් මේකෙන් අපිට සරලව ගන්න පුළුවන් දේවල් තමයි මේ උදාසීන ලක්ෂයේදී හිතන්නකෝ මේ ස්කන්ධ දෙක සමානයි කියලා. ස්කන්ධ දෙක සමාන නම් මේ දුරවල් දෙකත් සමාන වෙන්න ඕනේ. හැබැයි අතනදී පුතේ අපි දන්නවා පෘථුවියේ ස්කන්ධයේ සාපේක්ෂව වැඩි. මෙයානේ අපි M1 කියලා හැඳින්නුවේ. පෘථුවියේ ස්කන්ධයේ සාපේක්ෂව වැඩි නම් අනිවාර්යෙන් පෘථුවියේ සිට පවතින දුර වැඩි අගයක් විය යුතුයි. නම් පෘථුවියේ සිට පවතින දුර වැඩි අගයක් වෙන්න නම් පුතේ ඔබ දන්නවා එමනම් උදාසීන ලක්ෂය තියෙන්න ඕනේ පෘථුවියට ඈතින්. එහෙම නැත්නම් හඳ පොඩි නම් පුතේ අන්න හඳට ළඟින් තමයි හඳ ස්කන්ධය අඩුයි නම් හරි. එතකොට මේ පැත්තේ ඉරෙන් යට තියෙන මේ පදෙත් අඩු වෙන්න ඕනේ පුතේ. හරි මේක වැඩි අඩුයි නම් මේකත් අඩු වෙන්න ඕනේ. ඉරෙන් යට තියෙන පද දෙක අඩු වෙන්න ඕනේ. ඒ කියන්නේ පුතේ R2 අඩුයි. R2 අඩුයි කියලා කියන්නේ උදාසීන ලක්ෂයේ තියෙන්නේ පුතේ හඳට ලං වෙන්න. හරි. එහෙනම් ඒකට මේක ආදේශ කරලා මෙන්න මේ සමීකරණයත් ගන්න. හරි. එහෙනම් මේකෙන් ලියා ගන්න පුළුවන් මෙහෙම. මෙයට අනුව උදාසීන ලක්ෂය ග්‍රහ වස්තු දෙකේ කේන්ද්‍රයාකරණ රේඛාවේ කුඩා ග්‍රහ වස්තුවට ආසන්නව එම ග්‍රහ වස්තු දෙක අතර පවතී. ඇයි මම මේ වර්ඩින්ග්ස් යූස් කරේ? යාකරණ රේඛාවේ කියලා මං කිව්වා. පුතේ යාකරණ රේඛාවේ කියලා කියන්න හේතුව හිතන්නකෝ මෙන්න මෙහෙම දැන් ඔය කියන අගයක් මේ වගේ තැනක පැවතුනොත් එහෙම සමහර වෙලාවට අපි හිතමු මේ වගේ තැනක පැවතුනා කියලා. ඔය වගේ මොකක් හරි අගයක්. මෙතනදී ඔබ දන්නවා ගුරුත්ව විතරණයේ තියෙන අදාළ ග්‍රහ වස්තුව දිහාවට. හරි. මෙතනදී මෙහාට. ඔයා දන්නවා මේ කියන විශාලත්ව සමාන වුණත් කවදාකවත් පුතේ මේ දෙන්න කැපිලා යන්නේ නැහැ. ඇයි කැපිලා යන්නේ නැති වෙන්න හේතුව මෙයා විශාලත්වයෙන් සමානයි. ඒ වුණාට අර විශාලත්වයෙන් සමානයි මට දිශාවෙන් ප්‍රතිවිරුද්ධයි. කියන තර්කයට මේක වළංගු වෙන්නේ නැහැ. මොකද මේ දෙන්න දිශාවෙන් ප්‍රතිවිරුද්ධ නැහැ. හරි. එහෙනම් යාකරණ රේඛාවේ විතරයි තියෙන්නේ. මෙහෙම එළියේ නැහැ. ඒ වගේම ඊළඟ කතාව මේ වගේ තැනක් ගත්තොත් මම අතර පිටයි කියලා කියන්නේ යාකරණ රේඛාව එළිය ගත්තොත් මෙයා කොහොමත් මෙහි උදාසීන ලක්ෂයක් ඇති වෙන්නේ නැහැ. මෙයා මෙහාට ඇති වෙන්නේ අරයගෙන්. මෙයා මෙහාට ඇති වෙන්නේ. මෙයාගෙන් මෙහාට ඇති වෙන්නේ අරයගෙන් මෙහාට ඇති වෙන්නේ. මෙහාට ඇති වෙන්නේ. මේ දෙන්නම තියෙන්නේ එකම දිශාවේ. දෙන්නම එකම දිශාවේ තියෙනවා නම් කවදාකවත් උදාසීන ලක්ෂයක් ඇති වෙන්නේ නැහැ. එහෙනම් මම එකයි කිව්වේ දෙන්න යාකරණ රේඛාවේ අතරමැද කුඩා ග්‍රහ වස්තුවට ආසන්නව තමයි මේක තියෙන්නේ. කුඩා ග්‍රහ වස්තුවට ආසන්නව තමයි මෙහි කොහෙවත් තියෙන්න බෑ. එහෙනම් එතනින් ලියා ගන්න පුතේ උදාසීන ලක්ෂය එකක් පමණයි. හරි. දැන් උදාහරණයක් විදිහට පුතේ මේ වගේ ස්කන්ධ අතර අනුපාතය 1:4යි නම් දුරේ 1:4යි නම් දුරේ වර්ග අතර අනුපාතයත් පුතේ වෙන්න ඕනේ කොච්චරයිද? 1:4යි. දුරේ වර්ග 1:4යි නම් පුතේ දුරවල් අතර අනුපාතය වෙන්නේ 1:2යි. තේරුණා නේද පුතේ කතාව? හරි. ඊට පස්සේ උදාසීන ලක්ෂය එකක් පමණයි පුතේ ඇති වෙන්නේ කියලා කිව්වා. මේ ඇයි මේ උදාසීන ලක්ෂයක් ඇති වෙන්න හේතුව මොකක්ද මේ වගේ දෙයක් අපි ගැන කතා කරන්න හේතුව කියලා කවුරු හරි තර්ක කරොත් හැම දෙයකම අපි ප්‍රායෝගික වැදගත්කම තේරුම් ගන්න ඕනේ පුතේ. දැන් මට ඕනේ වෙනවා කියලා කියන්නේ හිතන්න පෘථුවියේ ඉඳන් යවන්න ඕනේ කියලා යම් ග්‍රහ වස්තුවක් චන්ද්‍රය වෙතට යවන්න ඕනේ කියලා. ඉතින් චන්ද්‍රය වෙතට යවන්න නම් පුතේ මං උදාසීන ලක්ෂයෙන්ම යවල වැඩක් නැහැ. sorry චන්ද්‍රය වෙතට යවන්නම මම කාර්ය කරන්න අවශ්‍ය නැහැ. මම සරලව දැන් පෘථුවියේ ඉඳන් අන්න හඳට යවන්න ඕනේ මොකක් හරි. එහෙනම් මම මෙන්න මේ උදාසීන ලක්ෂයට යවලා ඇත්තටම චුට්ටක් එහා පැත්තට තල්ලු කරා නම් මොකද වෙන්නේ? එතනින් එහාට මෙයා දිනවට වඩා මෙයාකින් එදෙන ඇදිල්ල වැඩි. හරි. එතකොට මෙයා විසින් මැදගනි.
එහෙනම් පුතේ අපි ආම්ස්ට්‍රෝං හන්දට යවන වෙලාවේදී අපි මෙයා උදාසීන ලක්ෂයට විතරක් යවුවා නම් පුතේ උදාසීන ලක්ෂයට විතරක් හිටියොත් තියරිටිකලි මොකද වෙන්නේ දෙපැත්තට පාවි පාවි ඉඳී පුතේ. ඕං පෘථිවි ඕං හොඳ කිය පාවි පාවි ඉඳී. හැබැයි මෙතනින් පොඩ්ඩක් යවුවා නම් දිගටම මෙයා ඇද ගන්නවා. තේරුණා නේද? හරි ඕනනම් ලියා ගන්නකො. යම් ග්‍රහ වස්තුවක සිට තවත් ග්‍රහ වස්තුවකට යම් දෙයක් ප්‍රක්ෂේපණය කිරීමට අවශ්‍ය නම් උදාසීන ලක්ෂයකට පමණක් ප්‍රක්ෂේපණය කිරීම ප්‍රමාණවත් වේ. ඉතිරි ටික ඊළඟ ග්‍රහ වස්තුවෙන් පුතේ ඇදලා ගන්නවා. තේරුණාද කතාව? හරි. ඒත් එක්කම පොඩි දෙයක් එහෙමනම් ලියා ගන්න සංප්‍රයුක්ත ගුරුත්ව ශේෂ්ත්‍ර තීව්‍රතාවය කියලා. ඒ තර්කේ භාවිතා කරලා තමයි මේ උදාසීන ලක්ෂ්‍ය කතා කරේ පුතේ. එතන ලියන්න. ගුරුත්ව ශේෂ්ත්‍ර කීපයක් පවතින විට එම ගුරුත්ව ශේෂ්ත්‍රවල දෛශික සංප්‍රයුක්තය ලබා ගැනීම මෙනමින් හඳුන්වයි. උදාහරණයක් විදිහට පුතේ මේ බලන්නකෝ. M එක තියෙනවා නම් ඒ වගේම මෙතන තව M2 කියලා ග්‍රහයෙක් ඉන්නවා නම් තව M3 කියලා ග්‍රහයෙක් ඉන්නවා නම් M එකෙන් කරන්නේ මේ පැත්තට ඇදලා ගන්න එක. G එක එයා ඕනනම් ලියා ගන්න පුළුවන් G එක සමානයි G M එක බෙදීම R එකේ වර්ගය. මෙයා G2 මේ බලන්න මෙයාගේ ශේෂ්ත්‍රය මෙහාට මෙයාගේ ශේෂ්ත්‍රය මෙහාට මෙයාගේ ශේෂ්ත්‍රය මෙහාට. එහෙමනම් මෙතන ශේෂ්ත්‍ර තුනක් තියෙනවා. ශේෂ්ත්‍ර තුනක් තියෙනවා. එතකොට සංප්‍රයුක්ත ශේෂ්ත්‍රය කියන්නේ මෙයා නිසා ඇති වෙන ශේෂ්ත්‍රයයි මෙයා නිසා ඇති වෙන ශේෂ්ත්‍රයයි මෙයා නිසා ඇති වෙන ශේෂ්ත්‍රයයි කියන තුනම. ඉතින් පුතේ මෙතන කෝණය එහෙම දීලා තියෙනවා නම් ඊට පස්සේ මේ තුන් දෙනාගේ අපිට දෛශික සංප්‍රයුක්තය තමයි ගන්න. හරි. එහෙමනම් සංප්‍රයුක්ත ශේෂ්ත්‍රය යටතේ අපි ලියන්න ඕනේ ගුරුත්ව ශේෂ්ත්‍ර කීපයක් පවතින්නේ නම් ඒ වගේ විශාලත්වයේ මෙන්ම දිශාවද සලකලා සංප්‍රයුක්තය ලබා ගැනීම තමයි සංප්‍රයුක්ත ගුරුත්ව ශේෂ්ත්‍රය කියලා කියන්නේ. තේරුණා නේද පුතේ කතාව? මේ රූපය ඇඳගෙන හරි මේ G1 G2 G3 සංප්‍රයුක්තය ලබාගත යුතුය කියලා ලියා ගන්න.